ජෙසුවිටයි සාම කෙනෙක්ටම දෙවියන් වහන්සේට අනික් වාරයක් ස්තුති වේවා ප්‍රශංසා වේවා උන්වහන්සේගේ මහත් වූ කරුණාව සහ දයාව නිසා උන්වහන්සේ අපි මැදේ කරන්නා වූ මහත් වූ දේ නිසා ස්තුතිවන්ත වෙනවා උන්වහන්සේගේ කරුණාව දවසින් දවස අපිට අලුත් කර තිබෙනවා ඒ නිසා උන්වහන්සේ ස්තුතිවන්ත වෙනවා ආමෙන් ඒ වගේම අපගේ අධිකාරිතුමාට ස්තුතිවන්ත වෙනවා මට මේ අවස්ථාව ලබා දුන්න නිසා අද දවසේ දෙවියන් වහන්සේගේ පණිවිඩයක් ඔබට ගෙනෙන්න මට දුන්නා වූ මේ අවස්ථාව නිසා අපේ අධිකාරිතුමාටත් එතුමාගේ භාර්යාව සිස්ටර් සුසානටත් අනික් ස්තුති කරනවා මගේ මුළු හදවතින්ම. ඒ වගේම ඔබ සෑම කෙනෙකුටම ජෝර්දාන් දේශයේ හස්විටි රාජ්‍යයේ සිට ඔයගොල්ලන්ට සුභාශිංසන ගෙන එනවා. ඒ වගේම අපගේ එක්සත් පෙන්තකොස්ත සභාවේ අම්මන් ජෝර්දාන් එක්සත් පෙන්තකොස්ත සභාවේ ආශිංසනයත් ඔයගොල්ලන්ට අද දවසේ ගෙන එනවා. අද බොහොම සන්තෝෂයි සෑම කෙනෙක්ම දකින්න ලැබීම ගැන. ඒ වගේම ඔබට වචනයක් බෙදා ගන්න පිණිස දෙවියන් වහන්සේ මගේ හදවතට යමක් කතා කරා ඒ දේ ගැන අද දවසේ ඔබට කතා කරන්න යනවා. ඔබ ඒක හදවතට ලබා ගන්න එක තුලින් ඔයගොල්ලෝගේ ජීවිත වෙනස් කරන්න. සමහර විට දෙවියන් වහන්සේගේ වචනය ටිකක් අපිට තදට දැනෙනවා. සමහරකට අපිට සැහැල්ලුවට දැනෙනවා. තදට දැනෙනවා නම් අපේ තද කොටස් ඉවත් කරලා සැහැල්ලු ජීවිතයකට අපි පණ ගන්න ඕනේ. ආමෙන්. ආමෙන්. ඒ වගේම ගල්කිස්ස සභාවේ ලයිෆ් ටැබර්නකල්ගේ සියලුම සේවක සේවිකාවන් නායක නායිකාවන් මතක් කරනවා මේ වෙලාවේ මගේ සහෝදර සහෝදරයන්ව යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. ආමෙන්. දෙවියන් වහන්සේ යහපත්. ගල්කිස්ස සභාව මගේ ජීවිතේ මේ ක්‍රිස්තියානි ජීවිතේ ඉතා විශාල මන්සන්දියක් ඇති කරා වූ සභාවක්. ඒ වගේම මට අද දවසේ මම මේ ස්ථානයේ ඉන්නේ සමහර සහෝදරයන් ඒ වගේම අපගේ දේව ගැතිතුමා අපිට උන්වහන්සේගේ මේ සත්‍ය පණිවිඩය ගෙනල්ලා දුන්න නිසා. ආමෙන්. ඒ වගේම සමහර අවස්ථාවල දෙවියන් වහන්සේ ඒ වගේ සභාවල් ඒ වගේ ස්ථාන අපිට තෝරගන්නවා අපේ ජීවිතය සම්පූර්ණ වෙනස් කරන්න. මගේ ජීවිතේ ඉතාම අලංකාර දේ තමයි සිද්ධ වුණා වූ මේ සත්‍ය පණිවිඩය අසපු එක. සත්‍ය පණිවිඩය මගේ ජීවිතයට ලැබුණ එක. ආමෙන්. ආමෙන්. අපි සෑම කෙනෙක්ම සිටගමු දෙවියන් වහන්සේගේ වචනයට ගරු කරන පිණිස අපි සිටගෙන අපි උන්වහන්සේට කියවමු උන්වහන්සේගේ වචනයෙන් ලූක් සුභාරංචියේ 9 වෙනි පරිච්ඡේදයේ 28 වෙනි පදයේ සිට 36 වෙනි පදයේ දක්වා අපි කියවමු. ලූක් සුභාරංචියේ 9 වෙනි පරිච්ඡේදයේ 28 වෙනි පදයේ සිට 36 වෙනි පදයේ දක්වා. තවද මේ වචන කියා 8 දවසකට පමණ පසු උන්වහන්සේ පේතෘස්ද යොහාන්ද යාකෝබ්ද කැඳවාගෙන යාඥා කරන පිණිස කන්දකට නැගුණුසේක. 29 උන්වහන්සේ යාඥා කරද්දී උන්වහන්සේගේ මූණේ ආකාරය වෙනස් විය. උන්වහන්සේගේ වස්ත්‍ර සුදුව බැබළුණේය. 30 වෙනි පදය එවිට මිනිසුયો දෙදෙනෙක් උන්වහන්සේ සමග කතා කළෝය. ඔව්හු නම් මෝසෙස් සහ එලියාය. ඔව් තේජසින් යුක්තව පෙනී උන්වහන්සේ යෙරුසලමේ සිදු කරන්නට තිබුණු උන්වහන්සේගේ ඉක්ුත් වීම ගැන කතා කළෝය. කතා කරමින් සිටියෝය. 32 වෙනි පදේ 32 පේතෘස්ද ඔව් සමග සිටියෝද නිදිබරව වුණෝය. ඔව් හොඳට පිබිද උන්වහන්සේගේ තේජසද උන්වහන්සේ සමග සිටි මිනිසයන් දෙදෙනාද දුටුවෝය. 33 තවද ඔවුන් උන්වහන්සේ වෙතින් වෙන්ව යද්දී පේතෘස් තමා කියන්නේ කිමෙක්දායි නොදැන ආචාර්යින් අපට මෙහි සිටීම යහපත. එබැවින් කූඩාරම් 3ක් සාදමු. ඔබට එකක්ය, මෝසේස්ට එකක්ය, එලියාට එකක්යයි උන්වහන්සේට කීවේය. 34 ඔවුන් මේ කාරණා කියද්දීම වලාපටලයක් පැමිණ ඔවුන් මත්ෙහි පැතිර තිබුණේය. වලාකුළට ඇතුල් වූ කල ඔහු බය වූවෝය. එවිට මේ මාගේ පුත්‍රයාණෝය. මාගේ තෝරාගත් තැනැත්තාය. මොහුට ඇහුම්කම් දෙන්නයි වලාකුළෙන් හඳක් නික්මුණේය. 36 වෙනි පදය ඒ හඬ පැමිණි කල
යේසුස් වහන්සේ තනියම සිටිනවා පෙනුනේය. ඔහු නිශ්ශබ්දව සිට තමුන් දුටු දේවලින් කිසිවක් ඒ දවසේදී කාටවත් නොකීවෝය. ආමේන්. අපි යාඥා කරමු. යාඥා කරලා දෙවියන් වහන්සේගෙන් ඉල්ලමු මේ වචනය ඔබට ගෙනෙන්න මට ආලේපය දෙන්න. ඒ වගේම අපි එකිනෙකව ආලේප කරන්න මේ කාලයේදී මේ වෙලාවේදී මේ දැසන මොහොතේදී අපිව ආලේප කරන්න උන්වහන්සේගේ ආලේපලත් වචනය අපේ සිත් තුළ දාන්න කරගන්න. ආමෙන්. ඔබ සූදානම් උන්වහන්සේගේ වචනේ අසන්න අපි යාඥා කරමු. අලංකාර දෙවි පියාණනි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා මේ කාලය ලබා දුන්න නිසා. ඔබට ප්‍රශංසා වේ, ඔබට ගෞරව වේ, මහිමිය වේ. ස්වාමිනී ඔබ වහන්සේගේ අසීමිත ඒ ආලේපලත් ස්වාමිනී දිව්‍ය වචනේ අද දවසේ අපිට දීලා තිබෙනවා. ස්වාමිනී ඒක උගන්වන්න පිණිස අපිට ආලේපය අවශ්‍යයි. ඒ ජීවයේ සමග ඒ ආලේපය ඔබ වහන්සේ ස්වාමීනි මාව ආලේප කරන්න. ඒ වගේම අද දවසේ අසන්නා වූ සෑම කෙනෙකුම දේශවන් සහ හදවත් ඔබ වහන්සේ ආලේප කරන්න ස්වාමීනි. දිව්‍ය වචනය ඔවුන්ගේ හදවත් වල ධාරණය කරගන්න පිණිස. ස්වාමීන් වහන්සේ ඕනෑම මිනිසෙකව පාවිච්චි කරන්න පුළුවන්. මේ උදෑසන කාලේ මාවද වහන්සේ පාවිච්චි කරන්න. ස්වාමීනි මේ දේ තුලින් අපේ හදවත් වෙනස් කරගෙන ඔබ වහන්සේට ලංව ඔබ වහන්සේගේ වචනේ කාවද්දගෙන ස්වාමීනි ඔබ වහන්සේට අවශ්‍ය රාජ්‍ය මේ පොළොව පිහිටවන පිණිස ඔබ වහන්සේ මේ දරුවන් සෑම කෙනෙක්ම පාවිච්චි කරන්න ස්වාමීනි. උදෑසන කාලේ අපි බාර වෙනවා යේසුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන්. ආමෙන්. ආමෙන්. දෙවියන් වහන්සේ අපත් ඊටාත්ම අලංකාරයි. හාලෙලූයා. හාලෙලූයා. අද දවසේ මම කැමති මට ස්වාමීන් වහන්සේ කතා කරා මාව ගොඩනගන පිණිස යම් කිසි වචනයක් ඒ දේ ඔබත් සමග බෙදා ගන්නට මම කැමතියි. මම මෙච්චර ප්‍රඥාවන්ත නැහැ. ඔබට මෙවැනි දේශනාවක් සදා ගන්න පිණිස මේක දෙවියන් වහන්සේ මට කතා කරපු දෙය, උන්වහන්සේගේ අදහස, උන්වහන්සේ මට දීපු දෙය මම කැමතියි ඔබත් සමග අද දවසේ මේ උදෑසන කාලේ බෙදා ගන්න. ආමෙන්. ආමෙන්. මම විශ්වාස කරනවා මේ තුලින් ඔගොල්ලෝම දෙවියන් වහන්සේ ස්පර්ශ කරයි කියලා. ඔගොල්ලෝම ශක්තිමත් කරයි කියලා. මෙන්න මේකේ වහන්සේ මගෙන් ආපු ප්‍රශ්නය. කුමක්ද ඔබට අවශ්‍ය? කුමක්ද ඔබට අවශ්‍ය? ස්වාමීන් වහන්සේ සමග කන්ද නැගීමද? කරදර වලින් පිරි මිටියාවතක්ද? ස්වාමීන් වහන්සේ සමග කන්ද නැගීමද? කරදර වලින් පිරි මිටියාවතක්ද? ස්වාමීන් වහන්සේ ඇසුවා වූ ප්‍රශ්නය තුළ අපෙන් අහන ප්‍රශ්නය තමයි කුමක්ද අවශ්‍ය? යේසුස් වහන්සේ ළඟට ඒ අන්ධ බර්තලමියුස්ව ගෙනාවට පස්සේ යේසුස් වහන්සේ ඔහුගෙන් ඇහුවා කුමක්ද ඔබට අවශ්‍ය? අද ඔබට මොනවාද ඕන කරන්නේ? නමුත් ඔහු කිව්ව ස්වාමීනි මට පෙනීම දෙන්න. අපි එකිනෙකාට නොඑක් ආකාර අවශ්‍යතාවයක් තිබෙනවා. නමුත් මේ ප්‍රශ්නයේදී උන්වහන්සේ පිළිතුරු දෙකක් සපයලා තිබෙනවා. තෝරා ගැනීම දෙකක් ඔබට තිබෙනවා. එකක් හෝ තව එකක්. හරියට ආදම් සහ ඒවට වගේ හොඳ නරක හෝ යහපත හෝ ජීවනදායක වෘක්ෂය, ජීවනයේ වෘක්ෂය ඔහුට තෝරගන්න පුළුවන්. ඒ වගේම ආකාරව දෙයක් අද දවසේ උන්වහන්සේ අපිට කරනවා. උන්වහන්සේ කියනවා මම කන්දක් නගිනවා. ඒ කන්ද නගින්නේ යම් දෙයක් කරන පිණිස, යම් ආකාර වෙනසක් කරන පිණිස. එහෙනම් ඔබ ඒ කන්ද නගින්න කැමතිද? ඊළඟ ප්‍රශ්නය තමයි ඔන්න මිටියාවතක් තිබෙනවා. කරදර පිරුණා වූ මිටියාවතක්. ප්‍රශ්න පිරුණා වූ මිටියාවතක්. අද දවසේ මේ වෙලාවේදී ඔබට මම කතා කරන්නට කැමතියි. උන්වහන්සේ අද දවසේ අපෙන් අහන ප්‍රශ්නයට අපි පිළිතුරු දෙන්න අවශ්‍යයි. ඒ වගේම තමයි මෙන්න මේ අපි කියවුවා වූ ලූක් සුභාරංචියේ 9 වෙනි පරිච්ඡේදයේ 28 සිට 36 වෙනි පදයේ දක්වා ඒ කතා කරන විට අපි දකිනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අද දවසේ අවසාන කාලයේ සභාව තුල මා බෞල වශයෙන් යමක් කරනවා. මීට ප්‍රථම අපි මේක කීප වතාවක්ම කියවලා ඉගෙනගෙන අපි තිබෙනවා. නමුත් උන්වහන්සේ ඒ දේවල් තුලින් අපිට කතා කරලා තිබෙනවා. අද දවසේ උන්වහන්සේ අපිට එළිදරව්වක් දෙන්න යනවා. උන්වහන්සේ නිතරම අපිට එළිදරව් දෙනවා. ආමෙන්.
මේ පදේ 28 ප්‍රකාශ කරනවා මේ වචන කියා 8 දවසකට පමණ පසු උන්වහන්සේ පේතෘස්ද යොහන්ද යාකෝබ්ද කැඳවාගෙන යාඥා කරන පිරිස කන්දකට නැගුණුසේක. දැන් මෙන්න පේතෘස් සිටිනවා, යොහන් සිටිනවා, යාකෝබ් සිටිනවා. කවුද මේ ගෝලයෝ? 3 දෙනෙක්. උන්වහන්සේට ගෝලයෝ කී දෙනෙක් සිටියද? ඔක්කොම කට්ටිය කියන්නේ 12යි කියලා. උන්වහන්සේට බොහෝ ගෝලයෝ සිටියා. right? එක අවස්ථාවකදී උන්වහන්සේ 70ක් ගෝලයන්ව උන්වහන්සේ පිටත් කර යවුවා. සමහර අවස්ථාවල් වල වෙන සංඛ්‍යාවක් ගැන කතා කරනවා. යේසුස් වහන්සේගේ මරණයෙන් උන්වහන්සේ නැගිටලා දවස් 50ක් වෙනකොට 120ක් උන්වහන්සේගේ අනුගාමී කියන්නේ ගෝලයන් ඉතුරු වෙලා සිටියා. දැන් ඒ වගේම ඔබ කිව්වා හරි ගෝලයෝ 12 දෙනෙක්, ප්‍රධාන ගෝලයෝ 12 දෙනෙක් යේසුස් වහන්සේ තෝරාගෙන සිටියා. ඒ ප්‍රධාන ගෝලයෝ 12 දෙනාගෙන් 3 දෙනෙක් උන්වහන්සේ තෝරාගත්තා. ඇයි උන්වහන්සේ තෝරාගත්තේ? කන්දක් නගින්න. ඒ වගේම තමයි මේ ලෝකේ අපි ගමන් කරනකොට, මේ ජීවිතේ අපි ගමන් කරනකොට, සබාව තුල අපි ඉන්නකොට දෙවියන් වහන්සේ යම් යම් පුද්ගලයන්ව තෝරගන්නවා. ආමෙන්. උන්වහන්සේ තෝරගන්නවා විශේෂ වැඩ කටයුතු කරන පිරිස. ආමෙන්. හalleluya. ඒ නිසා උන්වහන්සේ මේ වෙනකොට ඔබව සූදානම් කරමින් සිටිනවා, ඔබව සකස් කරමින් සිටිනවා යම් කිසි දෙයක් කරන පිරිස. යම් කිසි විශාල මෙහෙයක් කරන පිණිස. ඒකට ඔබට අවශ්‍යයි එළිදරව්වක්. ඒකට ඔබට අවශ්‍යයි විශාල ගැම්මක්, ශක්තියක්, සවියක් අවශ්‍යයි. දැන් අපි හැමෝම දන්නවා සහාය දිවීමේ තරගය ගැන. රිලේ කියලා අපි කතා කරන සහාය දිවීමේ තරගයකදී අපි තෝරගන්නවා ශක්තිමත් කට්ටියක්ව. ඒ ශක්තිමත් කට්ටියගෙන් හොඳට ශක්තිය තියෙන අය මුලින්ම දුවනවා. right? මුලින්ම දුවලා ඇවිල්ලා යම් කිසි ප්‍රමාණයක ලීඩ් එකක් තියලා ඒක ඊළඟ කෙනාට බාර දෙනවා. ඊට පස්සේ එයත් හයියෙන් දුවලා ඇවිල්ලා තව කෙනෙකුට බාර දෙනවා. මේ සහාය දිවීමේ තරගයේදී ඔය මධ්‍යම තරගකරුවන්ට යොදා ගන්නවා සාමාන්‍යයෙන් දක්ෂ තරගකරුවන්ව දුවන්න පුළුවන් අය. ඊට පස්සේ අවසානයට මේ තරගය අවසන් කරන්නට සහාය දිවීමේ තරගයක යොදා ගන්නවා ඉතාමත් වේගයෙන්ම දුවන්න පුළුවන් කණ්ඩායමක්. හොඳට ශක්තිය තියෙනා වූ පිරිසක්ව තෝරගන්නවා. දැන් දෙවියන් වහන්සේ එවැනි දෙයක් මේ ලෝකයේ කරගෙන යනවා. උන්වහන්සේ හොඳ කට්ටියක් තෝරගත්තා මේ සභාව ආරම්භ කරන්න. ඊට පස්සේ කට්ටියක් තෝරගත්තා මේ සභාව මෙච්චර දුරට ගෙනෙන පිණිස. දැන් උන්වහන්සේ කට්ටියක් තෝරගන්නවා ඒ සභාව අවසන් කරන පිණිස. අර මුල් කට්ටියට වඩා ඉතාමත් ශක්තිමත් පිරිසක්ව උන්වහන්සේ තෝරගන්නවා. Amen. Hallelujah. එහෙනම් මේ කාලය තුල ඔබ සූදානම් වෙන්න අවශ්‍යයි. ඔබ ලෑස්ති වෙන්න අවශ්‍යයි. පේතෘස්, යෝහන්, යාකෝබ් උන්වහන්සේ මොකක්ද කළේ? උන්වහන්සේ ඒ තුන් දෙනාව අරගෙන කන්දක් නැගුණා. ඇයි කන්ද නැග්ගේ? බයිබලයේ වචනේ පැහැදිලිව කියන යාඥා කරන්න. දැන් උන්වහන්සේ උදෑසන කාලේ උන්වහන්සේ දේශනා කරා, හාස්කම් කරා, මෙහෙ දැක්වුවා. දැන් සවස් භාගය වෙනකොට උන්වහන්සේ කියනවා පේතෘස්, යෝහන්, යාකෝබ් එන්න මාත් එක්ක මේ කන්ද නගින්න. ඔවුන්ට මාංශි ඔවුන්ගේ ජීවිතේ දැන් තෙහෙට්ටුවට ලක් වෙලා විඩාවට ලක් වෙලා තිබෙන්නේ අවුව රස්නේ නිසා. එහෙම නැත්නම් ඔවුන් මේ උදෑසන සිට වැඩ කරපු නිසා ඔවුන් වෙහෙසටපත් වෙලා තිබෙනවා. ඔවුන්ගේ ජීවිතේ විඩාවටපත් වෙලා තිබෙනවා. ඒ විඩාව තුළදී උන්වහන්සේ මෙන්න මනුෂ්‍යයන්ට කතා කරනවා මාත් එක්ක එන්න යාඥා කරන්න. ඔබ එන්න මාත් එක්ක යාඥා කරන්න. උන්වහන්සේ සමග ගමන් කරනවා. එවැනිම යුගයක තමයි අපි ජීවත් වෙන්නේ. ලෝකයේ තිබෙන කරදර වලින්, ලෝකයේ තිබෙන පීඩාවල් වලින්, එක එක නීති වලින්, අපේ රැකියාවල තියෙන අපේ ඒ තදබදය නිසා අපි ඉතාමත්ම විඩාවටපත් වෙලා තිබෙනවා. අපි ගත කරන්නේ හරිම කාර්ය බහුල ජීවිතයක්. ආමෙන්. හalleluya. සමහර අන්තර්ජාලක මාධ්‍යයන් වලදී අපි තවත් කාර්ය බහුල වෙලා තිබෙනවා. අපේ නිකන් විඩාව නිවා ගන්න වෙලාවෙදිත් අපි මේ දේවල් වල කාර්ය බහුල වෙලා තිබෙනවා.
දැන් අද දවසේ උන්වහන්සේ අපිට කතා කරනවා මේ කාර්ය බහුල මිටියාවතේ ටිකක් ඈත් වෙන්න. ඈත් වෙලා උන්වහන්සේ සමග කාලය ගත කරන්න. උන්වහන්සේ කියනවා මගෙත් එක්ක මේ කන්ද නගින්න. දැන් මෙච්චර කාල අපි මේ කන්ද නගින්න උත්සාහ කරේ තනිවම. අපි මිටියාවතේ ඉඳලා අපි උත්සාහ කරා මේ තනියම මේ කන්ද නගින්න. නමුත් අපිට බැරි වුණා. නමුත් උන්වහන්සේ අද දවසේ ඔබ අතරින් මිනිස්යන්ව තෝරගන්නවා. අප අතරින් මිනිස්යන්ව තෝරගන්නවා. උන්වහන්සේ සමග කන්ද නගින්න. අපි බලනවා උන්වහන්සේ නගින්නේ කොහොමද? අපි බලන්න කියනවා උන්වහන්සේ ක්‍රියා කරන්නේ කොහොමද? ඒ කියන්නේ උන්වහන්සේ වගේ ක්‍රියා කරන්ච මිනිස්යන් උන්වහන්සේ ගොඩ නගනවා. ඒකට ඔබේ උගත්කම බලපාන්නේ නැහැ. මොකද උන්වහන්සේ දෙවියන් වහන්සේ. මෝසෙස් උගත්තොත් උන්වහන්සේ ආන මෝසෙස් නුඹ ළඟ තියෙන්නේ මොකක්ද? මෝසෙස් කියන සැරයටියක් තියෙනවා. උන්වහන්සේ කියන සැරයට බිම දාන්න. ඒ අතේ සිට බිමට වැටෙන මොහොතේදී ඒ ශනිකයෙන්ම ඒක ජීවමාන විසකුරු සර්පයෙක් බවට පත් වෙනවා. මෝසෙස් පණ කඩාගෙන දුවන්න ලෑස්ති වෙනවා. මොකද්ද සිද්ධ වෙන්නේ? උන්වහන්සේ කියන නැවත අල්ලන්න ඒක ඒ වෙලාවේදීම නැවත ඒ මැරිච්ච එලිය බවට පත් වෙනවා. ඒ කිසි වැඩක් නැති දණ්ඩ බවට පත් වෙනවා. ඉතින් දෙවියන් වහන්සේට ඉතා කෙටි කාලයකින් ජීවයක් දෙන්න, ජීවයක් ගන්නට පුළුවන් නම්, මැරිච්ච එලියක් ජීවයක් ඇති ණයෙක් බවට පත් කරන්න පුළුවන් නම් අපිව වෙනස් කරන්න උන්වහන්සේට එච්චර වෙලාවක් යන්නේ නැහැ. ඔබේ සිතුවිල්ල වෙනස් කරන්න උන්වහන්සේට එච්චර කාලයක් යන්නේ නැහැ. දැන් උන්වහන්සේ පුරුදු පුහුණු කරනවා 3 දෙනෙක්ව අරගෙන ගිහිල්ලා. අද උන්වහන්සේ ඔබට කියනවා ඇති මධ්‍යම රාත්‍රියේදී වෙන්න පුළුවන්, උදෑසන කාලයේදී වෙන්න පුළුවන්, නොඑක් අවස්ථාවල් වලදී ඔබට දැනෙයි පාළුවක්, කාන්සියක්. ඒක තමයි ඒ පාළුව, කාන්සිය ඔබේ ජීවිතයට එනමනම් ඔබ දැනගත යුතුයි. උන්වහන්සේ ඔබව සූදානම් කරනවා යාඥා කරන්න. අපි හිතනවා අනේ මට අද හරි පාළුයි. අද මට හරි අමුතුවක් දැනෙනවා. ඔබට ඒවැනි ආත්මයක් ඔබට දැනෙනවා නම් ඒ කියන්නේ ස්වාමින් වහන්සේ මගේ පුතේ මගේ දුවේ ඔබ යාඥා කරන්නට. මෙන්න මම සූදානම් සිටිනවා ඔබව අසන්න කියන එක. අනිත් ආකාර දෙය තමයි පාන්දර හොඳම ඔබේ නිින්ද තිබෙන වෙලාවේදී උන්වහන්සේ ඔබව අවදි කරන්න උත්සාහ කරයි. ඔබ කියන්නේ ස්වාමිනේ දැන් බෑ මං එහා පැත්ත හැරිලා නිදා ගන්නවා. එහා පැත්ත හැරෙනකොට උන්වහන්සේ නැවත අවදි කරනවා. ඔබ අනිත් පැත්ත හැරිලා නිදා ගන්නවා. නමුත් උන්වහන්සේට අවශ්‍යයි පිරිසක් ගන්නට, උන්වහන්සේ පුරුදු කරන පිණිස, එළිදරව් දෙන පිණිස, ඉදිරිය ගැන කියන පිණිස, බලවත් දේවල් ඔබලව කරන පිණිස උන්වහන්සේට අවශ්‍යයි පිරිසක්. ආමෙන්. හාලෙලූයා. දැන් මේ වචනවල අපිට කියන උන්වහන්සේ කන්දකට ගියා යාඥා කරා කියලා. මේක මේ ජීවිතේ ආරම්භ වෙන්නේ මේ බලවත් දේ ආරම්භ වෙන්නේ යාඥාව තුල. මේ බලවත් දේ ආරම්භ වෙන්නේ යන්නේ උන්වහන්සේගේ ආදර්ශයක් තුල. ඊට පස්සේ උන්වහන්සේ යාඥා කරා. දැන් මේ පදේ 29 වෙනි පදේ කියන උන්වහන්සේ යාඥා කරද්දී උන්වහන්සේගේ මුහුණේ ආකාරය වෙනස් වුණා. ඊට පස්සේ කියනවා උන්වහන්සේගේ වස්ත්‍ර සුදුව බැබරුණා. මේ පදවලට අනුව අපි බැලුවාම අපිට දකින්න ලැබෙන ප්‍රධාන කාරණාව තමයි උන්වහන්සේගේ මූණ දීප්තිමත් වුණා. උන්වහන්සේගේ වස්ත්‍ර දීප්තිමත්ව බැබලෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ උන්වහන්සේ පුදුමාකාර ඒ අභිමුඛයක් මේ ස්ථානයට ගෙනාවා. හාලෙලූයා. දැන් උන්වහන්සේ තමයි ඒ යාඥාවේ ප්‍රබලම පුද්ගලයා මේ කතන්දරයට අනුව. උන්වහන්සේ මොකද කරේ? ඒ ස්වර්ග රාජ්‍ය, ඒ මහිමය, ඒ දෙවියන් වහන්සේගේ ගෞරවය, ඒ තේජස උන්වහන්සේ මැදයට ගෙනාවා මේ වෙලාවේදී. දැන් මේ පේතෘස්ලා යෝහන්ලා ඉන්න අවස්ථාවේදී ඕන් බලනකොට මොකද්ද සිද්ධ වුනේ? විශාල දීප්තියක්, විශාල ආලෝකයක් ඒ ස්ථානයට ඒ පැමිණියා. දැන් ඊළඟ පදයට අපි යමු. ඒ විට මිනිස්යෝ දෙදෙනෙක් උන්වහන්සේ සමග කතා කළෝය. මේ දීප්තිය, මේ යාඥාව තුල උන්වහන්සේ යාඥාව කියන කතා බහ තුල තව දෙදෙනෙක් සිටියා. ඕනම් මෝසෙස් සහ එලියා. අපි බලනවා ඇයි මේ මෝසෙස්, ඇයි මේ එලියා කියලා. අපි බලනවාම දේව වචනේ පරණ ගිවිසුමේ ඒ බලවත්ම නීතිදායකයා හැටියට සිටින්නේ මෝසෙස්.
ගොඩක් කලාවට පරණ ගිවිසුමේ නීතිවලට අපි කතා කරන්නේ මෝසෙස්ගේ ව්‍යවස්ථාව, මෝසෙස්ගේ නීතිය කියලා. මම විතරක් නොවේ, අනිත් නායකයෝ විතරක් නොවේ, යේසුස් වහන්සේම කතා කරා මෝසෙස්ගේ නීතියේ මොනවද තියෙන්නේ, මෝසෙස් නුඹලට මොකක්ද කිව්වේ කියන එක ගැන යේසුස් වහන්සේත් කතා කරා. එහෙනම් මෙන්න නීතිය නියෝජනය කරන ප්‍රබලම පුද්ගලයා මේ ස්ථානයේ සිටිනවා. නීතිය දෙවියන් වහන්සේගෙන් අරන් මිනිසයාට දුන්නා වූ පුද්ගලයා සිටිනවා. දෙවියන් වහන්සේ සමග මූණට මූණ කතා කරා වූ බලවත් ඒ ප්‍රොෆේතවරයා, බලවත් නීතිදායකයා මිනිසයා මේ ස්ථානයේ සිටිනවා. දැන් ඊට පස්සේ තව කෙනෙක් සිටිනවා එලියා කියලා. කවුද මේ එලියා කියන්නේ? එලියාගේ ආත්මයෙන් යොහන් බෞතිස්ම ආවා කියන, යොහන් බෞතිස්ත ආවා කියලා කියනවා. එලියා නැවත එන්න යනවා කියලා කියනවා. කවුද මේ එලියා කියලා කියන්නේ? එලියා කියලා කියන්නේ පරණ ගිවිසුමට අනුව ප්‍රොෆේතවරුන්ගේ ප්‍රොෆේතවරයෙක්. ආමෙන්. ප්‍රොෆේතවරුන්ගේ ඔහු ප්‍රොෆේතවරයෙක්. ඒ ප්‍රොෆේතවරුන් අතර සිටියා වූ බලවත්ම ප්‍රොෆේතවර. එක අවස්ථාවක ඔහු අහබ් රජතුමාගේ සිටියා වූ බාල් නමස්කාරය කළා වූ පූජකයන් ඉදිරියේ ස්වර්ගයෙන් දෙවියන් වහන්සේ තුලින් ගින්න ගෙනාවා වූ පූජකයෙක්. තවත් අවස්ථාවකදී ඔහු පනසාධිපතීන් දෙදෙනෙක් අහසෙන් ගිනි ගෙනල්ලා දෙපාරකට මැරුවා වූ පුද්ගලයෙක්. ඒ කියන්නේ අහසින් ඔහු යාඥා කළාම අහසින් ගිනි එනවා. ඒ තරම් බලවත් වූ දේවදාසියෙක්, ප්‍රොෆේතවරයෙක්, අනාගත වක්තෘවරයෙක් සිටිනවා. යේසුස් වහන්සේ ළඟ කතා කරනවා. මෙන්න නීතිය තිබෙනවා, මෙන්න අනාගත වාක්‍ය තිබෙනවා. එහෙනම් යේසුස් වහන්සේ කියන්නේ කවුද? ඒ නීතියේ සම්පූර්ණත්වය තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියලා කියන්නේ. ඒ අනාගත වාක්‍යයේ ඉෂ්ට වීම, සම්පූර්ණ වීම තමයි යේසුස් වහන්සේ කියන්නේ. එහෙනම් යේසුස් වහන්සේ කියනවා, ඇත්තටම අපි බැලුවොත් උන්වහන්සේගේ ජීවිත කතාව ගැන, උන්වහන්සේ කියන දැනට ඉඩ අරින්න. right? අය උන්වහන්සේ කියන්නේ අපිට මේ සියල්ල සම්පූර්ණ කරන්න ඕනේ. මා ගැන ලියා තිබෙන සමහර අවස්ථාවලදී ගෝලයන්ට කතා කරලා කියනවා, මා ගැන ව්‍යවස්ථාවේ ලියා තිබෙන දේවල්ද, ගීතිකාවේ ලියා තිබෙන දේවල්ද, අනාගත වාක්‍යයේ ලියා තිබෙන දේවල්ද ඉෂ්ට වෙන්න ඕනේ. උන්වහන්සේ මේ කතාව සරලව කිව්වා පියාණන් වහන්සේගේ කැමැත්ත කියලා. පියාණන් වහන්සේගේ කැමැත්ත කියලා. එහෙනම් මේ යේසුස් වහන්සේ ළඟ සිටියා වූ බලවත්ම මිනිස්සු දෙදෙනා තමයි නීතියේ මිනිසයා සහ අනාගත වාක්‍යයේ මිනිසයා. එතකොට අනාගත වාක්‍යයේ මිනිසයා කියනවා, මා ප්‍රකාශ කර සියලු අනාගත වාක්‍ය ඔබ වහන්සේ තුල ඉෂ්ට වෙලා තිබෙනවා, ඉෂ්ට වෙන්න යනවා. ඒකට නීතියේ මිනිසයා කියනවා, ප්‍රකාශ කරන තියෙන සෑම නීතියක්ම ඔබ වහන්සේ තුල ඉෂ්ට වෙලා තිබෙනවා, ඉෂ්ට වෙමින් තිබෙනවා. උන්වහන්සේ ගැන මොනවද කතා කරන්නේ? මොනවද දේවල්? අපි බලමු. ඔබ බැලුවොත් ඒ නීතියේ කූඩාරම් සැලැස්මේ, ඒ පිත්තල පූජාසනයේ සිට ඒ අතිශුද්ධ ස්ථානයේ තිබෙන කරුණාසනය දක්වා, ඒ වහලට දාලා තියෙන ඒ එළුලොම්, ඒ වගේම බැටළුලොම්, තහශම්, ඒ සියලුම හම් වර්ගවල, ඒ ඇදලා තියෙන නූල් වල, කූඤ්ඤවල, ඒ පිටස්තර මළුවේ, මේ හැම දෙයකම සංකේතවත් කරන්නේ යේසුස් වහන්සේව. නීතියේ සංකේතවත් කරන්නේ යේසුස් වහන්සේව. ඒ වගේම ඒ ලෑලි හිටවන ඒ යටට දාලා තියෙන අඩිවල, මට මතකයි එක අඩියක් දාලා තියෙනවා රිදී වලින්, රිදේශිකල් සංඛ්‍යාවක් තියෙනවා පාවිච්චි කරන. ඔබ බැලුවොත් ඒ මිදීමේ ඒ මිලය ගත්තා වූ රිදී ෂෙකල් වලින් තමයි අඩිය හදලා තියෙන්නේ. එතකොට මිදීම සංකේතවත් කරනවා. වතුර බෞතිස්මය සංකේතවත් වෙනවා. උන්වහන්සේගේ මරණය පූජාව සංකේතවත් වෙනවා. උන්වහන්සේ ජීවනයේ රොටි ඒව සංකේතවත් වෙනවා. උන්වහන්සේ ආලෝකයේ ඒ සංකේතවත් වෙනවා. උන්වහන්සේ තමයි නියම සුවඳ දුම් පූජාව, ඒ පූජාව සංකේතවත් කරනවා. එතකොට දේව අභිමුඛය, මේ හැම දෙයක්ම නීතිය තුල සංකේතවත් වෙනවා. අනාගත වාක්‍ය තුල ඒ පවතිනවා. එහෙම නැත්නම් ප්‍රකාශ වෙලා තිබෙනවා. එතකොට අපි 30 වෙනි මේ පදයේ දකින එලියා සහ මෝසෙස් කියලා කියන්නේ අනාගත වාක්‍ය සහ ඒ නීතිය. ආමෙන්. 31 වෙනි පදයේ කියන ඔහු තේජසින් යුක්තව පෙනී, ඔහු නිකන් පෙනුනේ නැහැ, ඔහු මහිමාන්විතව පෙනුනේ. එතකොට මේ නීතිය මේ නිකන් නීතියක් නොවේ. මේ නීතිය දුන්න මිනිස්සු දෙවියන් වහන්සේ මේ වෙලාවේ පෙන්눔 කරනවා යෝහන්ට, යාකෝබ්ට සහ පේතෘස්තුමාට මහිමාන්විත මිනිස්සු හැටියට උන් දකිනවා. එතකොට මේ මහිමාන්විත ප්‍රොෆේත වාක්‍ය නිකන් ප්‍රොෆේත වාක්‍ය නෙවෙයි, ආවට ගියාට ඕක වෙනවද නැද්ද කියලා. මම දන්නවා ලංකාවේ මිනිසයන්ට
මේ ප්‍රොපේත වාක්‍ය කිව්වම ඒක සාමාන්‍ය දෙයක් සමහරට. මොකද කැස්සේ අමාරු කැස්සක් හැදුණොත් උණක් හැම්බිරිසාවක් හැදුණොත් ඒගොල්ලෝ කියනවා අයියෝ වෙලාව නරකයි. ඊට පස්සේ යනවා ඒගොල්ලෝ ශාස්ත්‍රකාරයෙක් ගාවට. අනාගතේ බලා ගන්න. වෙලාව බලා ගන්න. මෙන්න දෙවියන් වහන්සේ දීලා තියෙනවා අනාගතය ගැන නියමෙටම හරියන වචනය, ඉෂ්ට වෙන වචනය. බොහෝ මිනිස්සු බොහෝ දේවල් කියනවා ඒවා ඉෂ්ට වෙන්නේ නැහැ. නමුත් ස්වාමින් වහන්සේගේ වචනය ඉෂ්ට වෙනවා. එය සනාතයි ස්ථිරයි. මෙන්න නීතිය මේක අහම්බෙන් ආපු නීතියක් නෙවෙයි. මේක කාගේවත් නීතියක් නෙවෙයි. දෙවියන් වහන්සේ විසින්ම මිනිසයා ජීවත් වන පිණිස, පාපයෙන් වෙන්ව ජීවත් වන පිණිස, ජීවනයට වෙන්වලා ජීවත් වෙන පිණිස උන්වහන්සේ දුන්නා වූ නීතිය. Amen. Praise God. Praise God. එනිසා තමයි ඊශ්‍රායෙල් කියන්නේ. ඒ කියන්නේ ඊශ්‍රා කියලා කියන්නේ සෙනග. සෙනග. එල් කියලා කියන්නේ දෙවියන් වහන්සේ. එතකොට එල්ගේ සෙනගට ලැබුණා වූ නීතිය තමයි අද දවසේ මෙතන පෙන්වන්නේ. එහෙනම් මහිමාන්විත දෙයක්, තේජවත් දෙයක්, ජීවනයේ තියෙන දෙයක්. මේ දෙක තුලම ජීවනය තිබෙනවා. ආමෙන්. උන්වහන්සේ යෙරුසලමේදී සිදු කරන්ට තිබුණු උන්වහන්සේගේ ඉක්ුත්වීම ගැන කතා කරමින් සිටියෝය. එතකොට නීතිය කතා කරනවා. එහෙම නැත්නම් අනාගත වාක්‍ය කතා කරනවා. උන්වහන්සේ සමග ඔබ වහන්සේ ක්‍රාන්ත යන්නා වූ ඒ අනර්ග ඒ උතුම් පූජාව, ඒ අනාගතයේ ඉන්න යන මිනිස්යන්ව ජීවත් කරන්ට යන උන්වහන්සේගේ පූජාව සිදු කරේ උන්වහන්සේ අතීතයේ වර්තමානයේ අනාගතයේ යන කාල තුනටම උන්වහන්සේ පූජාව ඉෂ්ට කළා. ඒ නිසා මෝසෙස්ලා බලාගෙන සිටිය, අනාගත වක්තෘවරු බලාගෙන සිටියා වූ එකම නිදහසේ පූජාව, එකම අනර්ග පූජාව උන්වහන්සේ බව ප්‍රකාශ කළා. ඒ වගේම උන්වහන්සේ විදින්ට යන මහා ගාවිනාව ගැන ඔවුන් කතා කළා. උන්වහන්සේගේ රැවුලෙන් අදින එක ගැන ඔවුන් කතා කළා. උන්වහන්සේට බටදණ්ඩකින් කෝට්ටකින් ගහන එක ගැන ඔවුන් කතා කළා. උන්වහන්සේට කටුවට උණ්ඩක් පළඳවන්න යන එක ගැන කතා කළා. උන්වහන්සේට මුහුණට කෙල ගසන්ට යන එක කතා කළා. මේ ඔවුන් දෙදෙනා කතා කරනවා නීතිය සහ අනාගත වාක්‍ය උන්වහන්සේ සමග කතා කරනවා. ඔබ කරන්ට යන පූජාව, ඔබ මහිමාන්විත දෙවියන් වහන්සේ වෙලා, ඔබ අසීමිත දෙවියන් වහන්සේ වෙලා, ඔබ පුදුම යාගයක් මේ මිනිස්යන් වෙනුවෙන් කරන්න යන එක ගැන උන්වහන්සේට කතා කළා. ඒ දෙය මේ යෝහන්ට, යාකෝබ්ට, පේතුරුස්ට ඇහුණා. ඒ දැනගෙන සිටිය. ඒකයි මේ ස්ථානයේ කතා කරන්නේ සිදු කරන්ට යන දේ ගැන ඕන් කතා කළා කියලා කියන්නේ ඒකයි. දැන් මොනවද මෙතනද කියන්නේ? මෙතනදී ඔවුන්ට දැනුණා යේසුස් වහන්සේ මොනවද කරන්න යන්නේ කියලා. මේ දර්ශනයේ ඇති වෙනස තමයි අපි බලනකොට වෙන දර්ශනයක් අපි ඉදිරියේ අපිට පේනවා. ඇස් අරගෙන සිටිනකොට පේනවා. නමුත් මේ දර්ශනය ඉතාමත් වෙනස් වූ දර්ශනයක්. මේ දර්ශනය තුල ඔවුන් සිටිනවා. ඒ කියන්නේ මිනිස්සු 6 දෙනා මේ මුළු දර්ශනයේම සිටින්නේ. 3 දෙනෙක් තේජාන්විතව සිටිනවා. 3 දෙනෙක් ශාරීරිකව සිටිනවා. ඒ තේජාන්විතව සිටිනවා. ඒ නීති අනාගත වාක්‍ය යේසුස් වහන්සේ සම්පූර්ණත්වය, නීතියේ සහ අනාගත වාක්‍ය සම්පූර්ණත්වය දැන් ඉදිරි සභාවේ ප්‍රධානම 3 දෙනෙක් සිටිනවා මේ ස්ථානයේ. පේතුරුස්, යෝහන් සහ යාකෝබ් මේ 3 දෙනා සිටිනවා. අද උන්වහන්සේගේ අභිමුඛයේ මේ දර්ශනය තුල ඔවුන් දර්ශනය තුල සිටිනවා. දැන් උන්වහන්සේගේ මහා පීඩාව, ඔබ වෙනුවෙන් මං වෙනුවෙන් විඳින්න යන දුක ගැන යේසුස් වහන්සේ සමග ඔවුන් කතා කළා. අපි 32 වෙනි පදයට. 32 වෙනි පදයේ කියනවා පේතුරුස් ඔහු සමග සිටියෝද නිදිබරව උන්නෝය. දැන් මේ පදේ අපි පැහැදිලි කරලා බලනකොට මෙතන පැහැදිලි කරනවා පේතුරුස් සහ යෝහන්, යාකෝබ් නිදිබරව සිටියා. මේ නිදිබර ගැන අපි කියනවා අයියෝ මෙයාට මේකවත් බලන්න බැරිද? මේ නිදිබර ගතිය ඇයි මේගොල්ලන්ට ස්වාමින් වහන්සේ සමග සිටිනකොට? ඔබ දන්නවද ඔබයි මමයි ජීවත් වෙන මේ ලෝකේ මේ නිදිබර ගතිය තිබෙන බව මේ වෙලාවේදී ගොඩාක් දේවදාසියෝ මිනිස්සුયો නිදිබරව සිටිනවා. මම එක දේශනාවක් දැක්කා. ඒ දේශනාවේ එක දේශදාසයෙක් මිනිස්යන්ට කියනවා දේවදාසියට සාප කරන්න පුළුවන්. ඒ නිසා ඒ මිනිස්යන් ඔහු බය කරමින් සිටිනවා. අද මිනිස්සු නිදිබර ගතියක සිටිනවා. ගොඩාක් මිනිස්සු යන්නේ
සභාව පස්සේ නොවේ දේව වචනය පස්සේ නොවේ මනුෂ්‍යයා පස්සේ අර පාස්ටර් මේ පාස්ටර් පස්සේ යනවා. ගොඩාක් මිනිස්සු පොඩ්ඩක් දුක් ගැට සභාව තුලදී එනකොට ඕනනම් කියන අපි මේ දේවදාසයට කැමති නැහැ. අපි යනවා යන්න වෙන ගමන. ඇයි දන්නවද? ඔවුන් නිදිමත ගතියක සිටින්නේ. ඔවුන් ඇවිල්ලා නැහැ දේව වචනය සොයාගෙන. ඔවුන් ඇවිල්ලා නැහැ ඔවුන් ඇවිල්ලා නැහැ ස්වාමින් වහන්සේගේ වචනේ රස බලන්න. ඔවුන් ඇවිල්ලා තියෙන්නේ තමන්ගේ ජීවිතය පිනවන්න. අපිට හාස්කම අවශ්‍යයි. අපිට මේ දේ අවශ්‍යයි. අපිට ඒ දේ අවශ්‍යයි. නමුත් වහන්සේ ඔබ අතරින් මිනිස්සු කොට්ටාශයක් තෝරගන්නවා. එන්නේ නිදිමත ගතියේ ඉන්නව කට්ටිය. උන්වහන්සේ අරගෙන උන්වහන්සේ ගොල්ලෝ වෙනස් කරන්න යනවා. උන්වහන්සේගේ තේජස උන් දකින්න යනවා. උන්වහන්සේ දකින්න යනවා. ඒ අය දකින්න යනවා උන්වහන්සේගේ ජීවිතේ මෙන්න මේ අනාගත වාක්‍ය සම්පූර්ණ වෙමින් තිබෙන එක උන් දකින්න යනවා. ඒ මිනිස්සු දකින්න යනවා උන්වහන්සේගේ ජීවිතේ ඒ නීතිය ඒ ව්‍යවස්ථාව සම්පූර්ණ වෙන එක දකින්න යනවා. ඔවුන් දකිනවා perfect alignment එකක් සම්පූර්ණ ඒ සමතුලිතභාවයක් ඔවුන් දකින්න යනවා. ඒ දකින්න දේ තුල ඔවුන් තේරුම් ගන්න යනවා. ඔවුන්ට තේජස දකින්න යනවා. යේසුස් වහන්සේ තුල තිබුණා අනාගත වාක්‍යයේ තේජස. යේසුස් වහන්සේ තුල තිබුණා ඒ දිව්‍ය නීතිය තේජස උන්වහන්සේ තුල තිබුණා. මේක දකින්න උන්වහන්සේ දුර්වල මිනිස්සු තුන්දෙනෙක් තෝරගත්තා. ඒ වගේම තමයි අද දවසේ උන්වහන්සේ අපි මැදේ මිනිස්සු තෝරගන්න යනවා. ඔබ මැදේ මිනිස්සු තෝරගන්න යනවා. ඒකට උගත්කම බලපාන්නේ නැහැ. උන්වහන්සේ දෙවියන් වහන්සේ ඕනම කෙනෙක් උන්වහන්සේට පාවිච්චි කරන්න පුළුවන්. ඔබ පොහොසත්ද දුප්පත්ද කියන එක උන්වහන්සේට වැඩක් නැහැ. උන්වහන්සේ කඳුවල එළුවෝ ගවයෝ උන්වහන්සේගේ රිදී මාගේ රන් රිදී සේරම උන්වහන්සේගේ මුතු මැණික් උන්වහන්සේ පොහොසත් දෙවියන් වහන්සේ. උන්වහන්සේට දෙන්නත් පුළුවන් ගන්නත් පුළුවන්. උන්වහන්සේ මොකද කරන්නේ? නිදිබරව සිටියා වූ මිනිස්යන්ව තෝරලා ගත්තා. ආමේන් හalleluya. අද දවසේ ඔබ දන්නවද අපි සභාවට එනවා අපි ගෙදර යනවා අපි නිදිමත ස්වභාවයක සිටින්නේ. අපි පාස්ටර් කියන එක අහගෙන ඉන්නවා අපි යනවා අපේ ජීවිතේ යාඥාව අඩුයි. අපේ ජීවිතේ දේ වචනේ කියවීම අඩුයි. මම අහුවොත් ප්‍රශ්නය ඔබ අවුරුද්දකට සම්පූර්ණ මේක වතාවක් බයිබලේ කියවනවද? සමහර අය භාගයට අත උස්සයි. සමහර අය අත උස්සයි. හැබැයි වැඩි දෙනා මොනවද කියන්නේ? වැඩි දෙනා මට කරන්න බැරි වුණා. මට කරන්න බැරි වුණා. ඇයි දන්නවද? අපේ අර උද්‍යෝගයේ අපි ඉන්නේ නිදිබරකමක. අපි නිදිබරකමට වඩා අපි ඉන්නේ මේ ලෝකයේ කරේ තියාගෙන. ඇට්ලස් මහත්තයා වගේ. අපි ලෝකයේ කරේ තියාගෙන ඉන්නේ. ඇයි දන්නවද? ලෝකයේ බර අපි පිට දාගෙන ඉන්නේ. අපි ඒක කර ගහගෙන යනවා. දැන් ඔබ නිවුස් බලන හැමතිස්සෙම මේ ප්‍රවෘත්ති වල ඔබට දකින්න ඔබ ප්‍රවෘත්ති බලන්න ඒක වරදක් නෑ. නමුත් ඔබ දන්නවද ඔක යහපත් දෙයක් කියන්නේ නැහැ කියලා? අරහෙට මොකක් හරි වුණා, මෙහෙට මොකක් හරි වුණා. ඊට පස්සේ විදේශ වාර්තාව දෙනවා. විදේශවල මෙන්න මේ වගේ විශාල දේවල් සුදුනා. ඒක අපේ ඔළුවට දාගෙන අපි කියන ලෝක ඉවරයි කියලා. ඇයි දන්නවද අපි පුරවගන්නේ? අපි ආශාවෙන් පුරවගන්නේ මොනවද? රටවල් වල තිබෙන්නා වූ එහෙම නැත්නම් ලංකාවේ තිබෙන්නා වූ මහ විශාල පීඩාවක්. right? අර තාත්තා දූෂණය කළා කියලා දාලා තියෙනවා. අර ගෙදරින් මෙයා පැනලා ගියා. මොන වගේ නිවුස් ඔයගොල්ලෝ අහන්නේ? නමුත් උන්වහන්සේ කියනවා ඒ නිදිමත කමෙන් ඔබව නිදහස් කරන්න උන්වහන්සේ කැමති. ඒ නිදිබර ගතියෙන් උන්වහන්සේ ඔබව ගන්න කැමති එළියට. උන්වහන්සේගේ ආත්මය ඔබ දැනෙන්න ඕනේ. උන්වහන්සේගේ තේජස මේ වෙලාවේ දැනෙන්න ඕනේ. hallelujah praise God. ඒක කරන්න නම් උන්වහන්සේ ඔබව තෝරගන්නකොට ඔබ උන්වහන්සේට ආශා කරන්න ඕනේ. ආදරය කරන්න ඕනේ. ඔබ යෝහන්ව ගත්තොත්, ඔබ යෝහන්ගේ ජීවිතය ගත්තොත් ඔබ බලන්න යෝහන් කියන්නේ ස්වාමීන් වහන්සේගේ හෘදයට ඔළුව තියාගෙන හිටපු කෙනා. ඔව් උන්වහන්සේට ආදරය කර මිනිස්සෙක්. පේතෘස් තුමා කියන්නේ කවුද? පේතෘස් තුමා යේසුස් වහන්සේට ආදරය කරා. ඔබ බලන්න ඔහු කොච්චර ඔහු ගොඩක් දේවල් කරේ උන්වහන්සේට තියෙන ආදරය නිසා. සමහර විට ආදරේ වැඩි වුණාම අපි කරන දේවල් වැරදිත් වෙන්න සිදු වෙනවා සමහර අවස්ථාවල් වලදී. නමුත් මේ පේතෘස් කියන මිනිස්සයව දන්නවද යේසුස් වහන්සේට කොච්චර ආදරේද කියලා? ඔව් කියනවා. ඔහු මැරෙන වෙලාවේ මාව යේසුස් වහන්සේ වගේ ඇන ගහන්න එපා. ඔළුව යටට දාලා ඇන ගහන්න හේතුව මම වටින්නේ නෑ ඒ වගේ ඇන ගහන්න. මම වටින්නේ නෑ ඒ වගේ මැරෙන්න. මම වටින්නේ නෑ උන්වහන්සේට සමාන වෙන්න කියලා ඔහු කියනවා. ඔහු
ඔහුගේ දුර්වලකම ගැන. මේ මිනිසයා කලක් උන්වහන්සේ හඳුනන්නේ නැහැ කිව්වා. කලක් උන්වහන්සේව මතක නැති කරා වූ මිනිස්සෙ. නමුත් උන්වහන්සේට පුදුම ලෙස ආදරය කරා වූ කෙනෙක්. අපි දන්නවා ඔබගේ ජීවිතේ වැරදි වෙලා ඇති කියලා. අපි දන්නවා ඔබට බැරිකම් ඇති වෙලා ඇති කියලා. ඔබට උන්වහන්සේට ඔබ ආදරය කරන්න අවශ්‍ය. ඔබ හද පතුලෙන් නැගෙන ආදරය උන්වහන්සේ දෙනකොට උන්වහන්සේ ඔබ වෙනස් කරන්න යනවා. ඔබ උන්වහන්සේව යාඥා කරන්න කාලයක් ගන්න. මම දන්නවා ගොඩක් අයට යාඥා කරන්න අමාරුයි. ඔබ යාඥා කරන්න යන ඔබ යාඥා කරන ස්තුති වේවා ස්වාමිනේ. ඕ හලෙලූයා ප්‍රශංසා. ටික වෙලාවකින් මොකද වෙන්නේ? ඔබේ මනස එතනින් ගිහිල්ලා ඔබ විනාඩි 5කට 10කට පස්සේ බලන්න මම මොනවද යාඥා කළේ? මම මොනවද කියෙව්වේ? නිකන් වචන ටිකක් දොඩවගෙන ගිහිල්ලා තියෙනවා. ඒක ස්වාමීන් වහන්සේ වෙතට යන්නේ. ඇයි දන්නවද ඔබේ මනස ගිහිල්ලා ඔබේ බර ඔබ ඉන්නේ කැළඹෙන මිටි ආවතක. ඊට පස්සේ ඔබ බයිබලයේ කියවන්න ගන්නවා. බයිබලයේ චුට්ටක් කළා කියවනකොට මොකද්ද වෙන්නේ? ඔබේ ඇස් දෙක නිකම්ම වේ වෙලා ඩොග් ගලවන. ඒක උදේද දවල්ද රැයද කියන එක ප්‍රශ්නයක් නෑ. මොකද්ද වෙලා තියෙන්නේ? අර දේව වචනේ තියෙන ජීවය යන්න බෑ. ඒ අනාගත වාක්‍යයේ ජීවය යන්න බෑ ඔබේ හදවතට. මක් නිසාද මේ ලෝකයේ ඒ නිදිමතකම ඔබට ඇවිල්ලා තිබෙනවා. සමහර අය දන ගහනවා යාඥා කරන ස්තුති වේවා ප්‍රශංසාව හාලෙලූයා. ඊට පස්සේ පැයක් විතර යනවා. ටිකකින් නැගිටලා බලනවා. ඕ දන ගහගෙන නිදි. හාලෙලූයා. මෙන්න නිදිබර මිනිස්සු කට්ටියක් ඉන්නවා. ඒ අවල දෙවියන් වහන්සේ මොකද්ද කරන්නේ? ඒ මිනිස්යන්ව තෝරගෙන ඒ මිනිස්යන්ට කතා කරලා මෙන්න මේ පදේ 32 වෙනි පදේ. නිදිබරව වුණොය. ඔහු හොඳට පිබිද. එක් ක්ෂණයකින් උන්වහන්සේ මොකද කරන්නේ? සිහිය දෙන්න යනවා. හොඳ බුද්ධිය දෙන්න යනවා. හොඳ මනසක් ඔවුන්ට දෙන්න යනවා. හොඳට මේක දකින්න. එහෙනම් දැන් උන්වහන්සේ කාලයක් අපිට ගේන්න යනවා. අපි මෙච්චර නිදිබරකමේ කාලයේ සිටියා. දැන් උන්වහන්සේ ඉදිරියේ හොඳට සිහි බුද්ධිය තියෙන කාලයක් ගෙනෙන්න යනවා. දර්ශනීය පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් කාලයක් උන්වහන්සේ ගෙන්න යනවා. උන්වහන්සේ කරන දේ, උන්වහන්සේ කරන්ට යන දේ, උන්වහන්සේගේ අනාගත වාක්‍යයේ කිව්ව දේ, නීතියේ කිව්ව දේ. ඔබ දන්නවද මේ වෙනකොට ලෝකයේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ලොකු ප්‍රශ්නය මේ සභාවල. යේසුස් වහන්සේ කියන්න බෑ. යේෂුවා අල් මෙෂියා කියන්න ඕනේ කියලා අර ගෝලියෝ කතා කර භාෂාවේ අරමික් භාෂාවේ යකා දුවනවා නම් යේසුස් වහන්සේගේ නාමයෙන් කියනකොට යක්ෂයා දුවනවා නම් යේසුස් වහන්සේ නාමයෙන් කියනකොට රෝග සුව වෙනවා නම් යේසුස් වහන්සේගේ නාමයෙන් කියනකොට ඔබ බය වෙන්න එපා. යේෂුවා අල් මෙෂියාද ජීසස්ද යේසුස්ද කියන එක. ආමෙන්. භාෂාවල අනුව උන්වහන්සේගේ නාමය වෙනස් වේ. නමුත් තාමත් ඒ උන්වහන්සේගේ නාමය. හලෙලූයා. තවත් සමහර සභාවල් වල මේ හාස්කම විතරයි බලන්නේ. දේව වචනේ වැඩක් නැහැ. තව කට්ටියක් ආශිර්වාද විතරයි. අනිත් කිසි දෙයක් වැඩක් නැහැ. ධර්මය වැඩක් නැහැ. කිසි දෙයක් වැඩක් නැහැ. බෞද්ධිස්මය වැඩක් නැහැ. ශුද්ධාත්මය වැඩක් නැහැ. අපිට ආශිර්වාද කළොත් ඔබ දන්නවද මේ යේසුස් වහන්සේගේ සහෝදරයෝ හරියට දැක්කේ නෑ මුල් කාලය තුලදී. ඒ වගේම ඒ ගමේ සිටියා වූ මිනිස්සු කවුද? නාසරෙත් දුවර මිනිස්සු යේසුස් වහන්සේව දැක්කේ මරියාගේ පුත්‍රයා හැටියට, යෝසෙෆ්ගේ පුත්‍රයා හැටියට, වඩුවගේ පුත්‍රයා හැටියට. ඒ වගේම ලියන්නෝ පරිශියෝ යෙරුසලමේ සිටියා වූ ඒ ධර්ම ආචාර්යවරු කොහොමද උන්වහන්සේව දැක්කේ? දේව අපහාසිකයෙක් හැටියට. මිනිස්සෙක් වුණා වූ මොහු දෙවියන් වහන්සේට සමාන වෙන්න හදන හැටියට. තවත් අය උන්වහන්සේව යුදෙව්වෙක් හැටියට, තවත් අය ස්වාමියෙක් හැටියට, තවත් අය රබ්බිවරයෙක් හැටියට, ගෝලයන් උන්වහන්සේ ස්වාමියා හැටියට දැක්කා. යේසුස් වහන්සේම අහනවා නුඹලා මම කොහොමද දකින්නේ? පේතුරුස් මනට පැනලා කියනවා ඔබ තමයි මෙසායා, ඔබ තමයි ගැලවුම්කාරයා. එතකොට යේසුස් වහන්සේ කියනවා මේක මිනිස්යාගෙන් පැමිණි දෙයක් නොවේ, දෙවියන් වහන්සේගෙන් පැමිණි දෙයක්. මෙන්න ඒ පේතුරුස් මෙතන ඉන්නවා, මෙන්න යාකෝබ් සිටිනවා, මෙන්න යොහාන් සිටිනවා. ඔබ දන්නවද මේ තුන් දෙනාම දෙවියන් වහන්සේ දැන් අරගෙන ගිහිල්ලා මේ කන්ද නැගලා උන්ට මහන්සි උඩ වෙනස. නමුත් අර නිදිබර ගතිය තියෙනවා. දැන් උන්වහන්සේ විතම ඔවුන්ට මොනවද දුන්නේ? ඒ සම්පූර්ණ සමාදානය ඔවුන්ට දුන්නා. හalleluya. සම්පූර්ණ නිදහස ඔවුන්ට දුන්නා. Thank you Jesus. Hallelujah. Praise God.
දැන් උන්වහන්සේ මේ ගෝලයන් තුන්දෙනාව තෝරගෙන මේ ගෝලයන්ව අරගෙන උන්වහන්සේ කවුද කියලා ඒගොල්ලොන්ට පෙන්වමින් සිටිනවා. ආමෙන්. හාලෙලූයා. දෙවියන් වහන්සේ යහපත්, උන්වහන්සේ කරුණාවන්තයි. අද උන්වහන්සේ එම දෙම අපේ මේ විඩාවර ජීවිතේ, කරදරකාරී ජීවිතේ, කරදරකාරී මිටියාවතේ අපිට අහන්න ලැබෙන්නේ අනේ ගිනි ගන්නවා, මෙහෙට වසංගතයක් ඇවිල්ලා පළගැටියෝ මේ රටේ ගින්නක් පුපුරනවා, මෙන්න මෙහෙ තවත් බෝම්බයක් පිපුරුවා, මෙන්න තව වසංගතයක් ආවා, නොයෙකුත් ආකාර මේ හිරු රශ්මියෙන් මිනිස්සු මැරෙනවා, එහෙනම් ජලගැල්මෙන් මිනිස්සු මැරෙනවා, මුහුදේ විපර්යාස වලින් දේවල් සිදු වෙනවා කියන එක අපිට අසන්න ලැබෙනවා. මෙන්න මේ විඩාවර කාලයේදී උන්වහන්සේ ඔබව තෝරගන්නවා. උන්වහන්සේත් එක්ක මොනවා වෙන්නද? චුටි කාලයක් ගන්න යාඥා කරන්නට, යාඥාව තුළ උන්වහන්සේ ඔබට පෙන්වන්න යනවා. යාඥාව කියලා කියන්නේ උන්වහන්සේත් එක්ක සම්බන්ධයක්. right? උන්වහන්සේත් එක්ක කතා කිරීම, උන්වහන්සේ සමග උන්වහන්සේගේ අභිමුඛයේ ජීවත් වීම. එහෙනම් උන්වහන්සේ කන්දට ගෙනියන. ඒ කියන්නේ ඔබ ඉන්න ස්ථානයේ ඉහළට උන්වහන්සේ ගෙනියනවා. කවුද ගෙනියන්නේ? යේසුස් වහන්සේ. ගෙනියලා උන්වහන්සේ ඔබට පෙන්වනවා උන්වහන්සේ තමයි නීතියේ සහ අනාගත වාක්‍යයේ පරිපූර්ණත්වය. උන්වහන්සේ තුල තමයි ඒ සම්පූර්ණ තේජස තියෙන්නේ. අනාගත වාක්‍යයේ තේජස, ඒ කියන්නේ අනාගතයේ බලය, ඒ වගේම නීතියේ සම්පූර්ණ බලය උන්වහන්සේ කෙරේ තියෙන බව උන්වහන්සේ ඔබට පෙන්වනවා. ඔබට නියම එළිදරව්වක් උන්වහන්සේ කරනවා. අපි මෙතෙන්ට යොදලා තියෙන දේ තමයි මාතෘකාවට අන්වේෂක් වීම. මෙතන අන්වේෂක් නෙවෙයි උනේ උන්වහන්සේගේ නියම ස්වභාවය පෙන්වේ. වෙනත් වේශයක් උන්වහන්සේ ගත්තේ නැහැ. ඒක සම්පූර්ණ වැරදි සිංහල වචනය. සිංහල වචනය වැරදි. එතන දාලා තියෙන දෙවියන් වහන්සේගේ නියම ඒ ග්ලෝරි එක දීලා තියෙනවා. දැන් අර නිදිමත ගතිය නිසා තමයි අපි සමහර විට අපි දාන දේවල් වැරදෙන්නේ. නමුත් උන්වහන්සේ ඔබවයි මාවයි තෝරගන්නවා අද දවසේ මේ කන්ද නගින්න. උන්වහන්සේ කියනවා මේක වෙන දෙයක් නොවේ. මේක මගේ නියම ග්ලෝරි එක. මේක මගේ නියම මහිමය දකින්න යනවා. හාලෙලූයා. ඔබ ලෑස්තිද උන්වහන්සේ සමග මේ ගමන යන්න? ඔබ ලෑස්තිද මේ බලය අත්දකින්න? හාලෙලූයා. Hallelujah. Praise God. මට දැනෙනවා ඔබ අතර සමහර මිනිස්යන්ව දැන්මම උන්වහන්සේ ස්පර්ශ කළා තියෙනවා. දැන්ම උන්වහන්සේ ඔබව සූදානම් කරනවා. දැන්ම ඔබ සමග ක්‍රියා කරනවා. ඔබට ප්‍රශ්න එනවා. ඔබට කරදර එනවා. ඒක හොඳයි. හේතුව ඒ කරදරය ප්‍රශ්නය ඔබ විනාශ වෙන්නේ නැහැ. ඒක තුලින් ඔබ තවත් ඉහළට යන්න යනවා. තවත් ඉදිරියට යන්න යනවා. ආමෙන්. ආමෙන්. මේ පදේ 32කින් කියනවා ඔවුන් හොඳට පිබිද උන්වහන්සේගේ තේජසද උන්වහන්සේ සමග සිටි මිනිසයන් දෙදෙනාද දුටුවෝය. දැන් දැක්කා ඒ උන්වහන්සේගේ තේජස, උන්වහන්සේ සමග සිටියව මිනිසයන් දෙදෙනා. right? මම නැවත කියන්න යන්නේ කවුද මේ මිනිස්සු දෙදෙනා කියලා. ඔබ දකිනවා මේ සම්පූර්ණ බලය යේසුස් වහන්සේ තුළ තිබෙනවා. යේසුස් වහන්සේ කියනවා ස්වර්ගයේද පොළවේද සියලු බලය මට දීලා තිබේ. එහෙනම් උන්වහන්සේට සියලු බලය දීලා තිබෙනවා නම් උන්වහන්සේ සමග අපිව ස්වර්ග ස්ථානයේ හිඳවලා තිබෙනවා. එහෙනම් උන්වහන්සේගේ පාද යට සෑම දෙයක්ම දාලා තිබෙනවා නම් අපි ස්වර්ග ස්ථානයේ කොට අපේ පාද යටට දාලා තිබෙනවා. ඒ කියන්නේ මොකද උන්වහන්සේ කරේ? අර පහත් මිටියාවතේ උස්කන්ධට උන්වහන්සේ ඔබව මාව ගෙනාවා. උන්වහන්සේ ගෙනාවේ ඇයි? හොඳ සම්බන්ධයක් ඇති කරගන්න. good relationship එකකට. උන්වහන්සේට අවශ්‍යයි මේක. ඉක්මනට සභාවට අපිට පුරුදු පුටුවේ ඩොග් ගාලා වාඩි වුණා අහගෙන හිටියා. සමහර වෙලාවට අපි අහගෙන ඉන්නේ නැහැ. කොයි වෙලාවද මේක ඉවර වෙන්නේ? මට යන්න ඕනේ. ඇයි පාස්ටර් වැඩිපුර විනාඩියක් ගත්තේ කෑ ගහන්න. අපි ඉන්නවා. සමහරට අපි ක්‍රෝධයෙන් සිටිනවා. සමහරට අපි සභාවට එන්නේ මම අද සභාවට යන්න. මම ඉන්නවා ගල් ගහගෙන. සමහර වෙලාවට අපි සභාවට යන්නේ නොයෙකුත් අරමුණු වලට. නමුත් ඔබ උන්වහන්සේ නිසා සභාවට එනවා. ඔබ උන්වහන්සේව සොයාගෙන උන්වහන්සේට ආදරය නිසා ඔබ එනවා. උන්වහන්සේ කියන මට ආදරය කරන අයව මම ගන්නවා ඒ උන්වහන්සේගේ පියාපත්යට. හාලෙලූයා. දෝෂිකා රොන්දෝ ලෝබෝ ශාකාවා. Jesus, hallelujah. මට දැනෙනවා දෙවියන් වහන්සේගේ ආත්මය අපි තුල ක්‍රියා කරන. දැනෙනවා දෙවියන් වහන්සේගේ ස්පර්ශය උන්වහන්සේ නිදාස් කරමින් සිටින මේ වෙලාවේ. ඔබ අතරින් මිනිස්සු නැගිටිනවා බලවත් දේවල් කරන පිණිස මක්නිසාද දෙවියන් වහන්සේ උන්වහන්සේගේ එළිදරව් ඔබට දෙන්න යනවා. Hallelujah.
ප්‍රශංසා වේවා ගෞරවය ඔබව නවත්තන්න කාටවත් බෑ මේක ස්වාමීන් වහන්සේගේ ක්‍රියාවක් හාලෙලූයා ලෝකයේ කැළඹෙන යුද පිටියක් වෙනකොට දෙවියන් වහන්සේ ඔබව සාමකාමී ඒ නිශ්චල වූ කෙනෙක් හැටියට ගේනවා මොක් නිසාද ඒ සියලු දෙනාටම උන්වහන්සේගේ තේජස දකින්න පිණිස හාලෙලූයා ලෝකේ මොඩ දේවල් උන්වහන්සේ තෝරගන්නවා උන්වහන්සේ ප්‍රඥාවන්තයන්ගේ ඥානය අන්ධ කරන පිණිස එහෙනම් දුර්වලයි කියලා පෙන්වන පිණිස ආමෙන් අපි යමු ඊළඟ පදයට තවද right උන්වහන්සේ වෙතින් වෙන්ව යද්දී කවුද පේතුරුස් සහ යෝහන් නොවේ එලියා සහ මෝසෙස් තවද ඕන් කියන්නේ මේ එලියා සහ මෝසෙස් වෙන්ව යද්දී පේතුරුස් තමා කියන්නේ කුමක්දයි නොදැන ආචාර්ය අපට මෙහි සිටීම යහපත එබැවින් කූඩාරම් 3ක් සාදමු ඔබට එකක් කිය මෝසෙස්ට එකක් කිය එලියාට එකක් කියයි උන්වහන්සේට කිය දැන් අපි හිතනවා පේතුරුස්තුමා හරිම කටකාරයි ඕන වෙලාවක පැනලා දේවල් කියන්නේ ඔහුගේ හිතේ යමක් තියෙනවා නමුත් ඔහු ඇවිල්ලා කතාවට දක්ෂයෙක් නොවේ මම කියවනකොට දකින්නේ මම ඒ දේ තමයි මම දකින්නේ මොකද ඔහු කතාවට දක්ෂයෙක් නොවේ ඔහු කියන්න උත්සාහ කරන්නේ මෙතන යේසුස් වහන්සේ මේක නවත්තන්න එපා මේ එළිදරව්ව නවත්තන්න එපා මේ මහිමාන්විත දර්ශනය නවත්තන්න එපා ඔබට ඕනේ නම් බයිබලයේ කියන කතා කරන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ කියලා. ඔබට ඕනේ නම් අපි ඔබට එක කූඩාරමක් මෝසෙස්ට සහ එලියට කූඩාරමක් අපි හදන්න යනවා. එතකොට අපිට පුළුවන් මේ දැනෙන දේ දැනෙන්න දිගටම අපි කැමති නෑ දැන් පල්ලෙහාට යන්න. අපි කැමති නෑ ස්වාමීනි ඔබගේ දර්ශනය සමහර විට අපි දේව අභිමුඛී ඔබට මේක වෙලා ඇති සමහර අය හොඳට යාඥා කරන ආත්මේ යාඥා කරන අය දැන් මම ආත්මේ යාඥා කරනකොට අපි වෙලාව යනවා දන්නේ නැහැ. ඒක නවත්වනවට අපි කැමති නැහැ. සමහර වෙලාවද මට වෙලා තිබෙනවා දේශනාවට අපි රසවත්ව සවන් දෙන වෙලාවේදී ඒ සභාපාලකතුමා කියනකොට අපේ අවසාන වශයෙන් අපි මේ පදයට යනවා කියලා මම කියනවා අයියෝ පාස්ටර් මට ඉතුරු ටිකක් කියන්න. අයියෝ පාස්ටර් මට ඊළඟ ටිකක් දැනගන්න ඕනේ කියන අදහස අපිට එනවා. ඉතින් මේ පේතුරුස්තුමා පැනපු ගමන් කියන්නේ යේසුනේ තව ටිකක් ඉන්න. තව ටිකක් ඉන්න කියන එක තමයි ඔහු මෙතන කියන්නේ. ඒ කියන්නේ ඔහු ඒ දෙයට සමවැදුණා. ඔහු ඒ දේ තුල ජීවත් වෙනවා. ඔහු කැමති නෑ මේක නවතින්න. දෙවියන් වහන්සේ මෙන්න මේ ආදරය කරන පිරිසව තෝරගෙන ඒ ආදරය කරන පිරිසට දෙවියන් වහන්සේගේ තේජස ගෙන දෙන්න යනවා. ඒ තේජස උන්ට ගෙන දෙනකොට ඔහු කියන ස්වාමීනි තව ටිකක් අපිට දෙන්න. තව ටිකක් අපිට පෙන්වන්න. ඇයි ඒ නිසා තමයි ඒ පිපාසිත අයව තෝරගත්තේ. යේසුස් වහන්සේ කිව්වේ නෑ වතුර බීලා බඩ පිරිච්ච අය එන්න මා වෙතට තව වතුර තියෙනවා මම දෙන්නම් කියලා. නෑ යේසුස් වහන්සේ කිව්වා පිපාසිත ඇති මිනිස්සුනි මා වෙතට එන්න. උන්වහන්සේ කිව්වේ නෑ පිපාසිත ඇති මිනිස්සුනි මෙන්න මම වතුර ගෙනාවා කියලා. උන්වහන්සේ මා වෙතට එන්න. එන්නේ මහන්සි ඒක හරිය අපි ක්‍රියාවක් කරන්න ඕනේ. එහෙනම් මෙන්න යේසුස් වහන්සේ තුල පිපාසියක් ආදරයක් තියෙන මනුෂ්‍ය තුන්දෙනෙක්ව ඉහළට ගෙනිච්චා. ඉහළ ස්ථානේ. දැන් ඕන් කැමති නෑ පල්ලෙහාට යන්න. ආමෙන් හalleluya. උන්වහන්සේ අපි අතරින් එවැනි මනුෂ්‍යයන්ව තෝරගන්න යනවා. එවැනි කැපවීමක් තියෙන, එවැනි ආදරයක් තියෙන. දෙවියන් වහන්සේ තෝරගන්න යන්නේ නැහැ. අපි ඒකත් එකයි මේකත් එකයි. කොයි කවුරුත් කියන්නේ ඉතින් ඔය දේව රාජ්‍යර දිව්‍ය ලෝක යන කතානේ නේද? ඒව එවැනි මේ දෙලොවක් අතර ජීවත් වෙන මෙලෝ රාක් මිනිස්සු උන්වහන්සේ තෝරගන්න යන. උන්වහන්සේ තෝරගන්නේ උන්වහන්සේට ආදරේ මනුෂ්‍ය. උන්වහන්සේ මේ පොළොව උන්වහන්සේට මවන්න පුළුවන් දේවල් හදන්න පුළුවන්. නමුත් උන්වහන්සේ මේ පොළොවට ආවේ යම් දෙයක් සොයන පිණිස. උන්වහන්සේ ආවේ උන්වහන්සේව ආත්මයෙන් නමස්කාර කරන මනුෂ්‍යයන්ව සොයන පිණිස උන්වහන්සේ ආවේ. බලවත් මනුෂ්‍යයෝ සොයන්න නොවේ. දුර්වල මනුෂ්‍යයෝ සොයන්න නොවේ. ආසාවක් කියන මනුෂ්‍යයන්ව සොයන්න. මුළු හදවතින් උන්වහන්සේව සොයන මනුෂ්‍යයන්ව සොයන්න. බයිබලයේ දෙවියන් වහන්සේගේ වචනේ කියනවා මුළු හදවතින් නුඹලා මා සොයන කල නුඹලාට සම්බ වෙනවා. නුඹලා මා සොයන කල නුඹලාට සම්බ වෙනවා කිව්වේ නැහැ. උන්වහන්සේගේ වචනේ කියන්නේ ඉංග්‍රීසියෙන් seek me diligently.
ඒ කියන්නේ හදවතින් උනන්දුවෙන් ආශාවෙන් සොයන්න කියලා උන්වහන්සේ මේ පදේ අපිට ප්‍රකාශ කරනවා. අන්න ඒ පිරිස අතරින් තමයි මේ යෝහාන්, යාකෝබ් සහ මේ පේතෘස්තුමාව තෝරගත්තේ. පේතෘස්තුමා කියන්නේ ස්වාමීනි උන්වහන්සේ මූද පිට පයින්නවා. ස්වාමීනි මටත් ඕනේ එක කරන්න. ඒ ඔබ නම් ස්වාමීනි මට සැකිය තියෙනවා. ඒ ඔබ නම් මටත් අවසර දෙන්න. ඔබ කරන දේ. ඔබ දන්නවද මේ මූද පිට පයින් ගියා වූ එකම මිනිසයා පේතෘස්. ගියා විතරක් නෙවෙයි අහපව යේසුස් වහන්සේත් එක්ක ඇවිදගෙන නැවත ආවා. උන්වහන්සේ බෝට්ටුවට ඇයි දන්නවද? ඔහු පුදුමාකාර ලෙසට යේසුස් වහන්සේට ආදරය කළා. ඔහු පුදුමාකාර ලෙසට යේසුස් වහන්සේගේ දේවල් අත්දැක්කා. ඔබ දන්නද ඒක අවස්ථාවක යේසුස් වහන්සේ මලවුන්ගෙන් උත්තරන වෙලා උන්වහන්සේ කියන දරුවනේ මොනවද තියෙන්නේ මට මාළු කෑල්ලක් දෙන්න කියලා මේ බඩකිනේ කිව්වහම පේතෘස් යෝහාන් කියනවා ඒ ඉන්නේ අපේ ස්වාමියා. ඔව් ඩොග් ගාලා ඇඳුමක් එල්ලගෙන මූදට පැමලා මේ මූදට ඒ නැව වෙරළට ගේන්න කලින් ස්ථානයට ගේන්න ගොඩබිමට ගේන්න කලින් ඔහු පීනගෙන උන්වහන්සේ වෙතට එනවා. ඔහු ඇවිල්ලා පුදුම ලෙසට දෙවියන් වහන්සේට ආදරය කරා වූ පුද්ගලයෙක්. අපි දකින්න ඔහුගේ ඍණාත්මක පැත්ත. ඔබට සහ මට ඍණාත්මක පැත්තක් තියෙනවා. නමුත් ඔහුගේ ජීවිතේ උන්වහන්සේට ආදරයක් කළා. උන්වහන්සේට පුදුම ලෙස ආදරයක් කළා. උන්වහන්සේ අඬ ගහනකොට සියල්ල අතහැරලා උන්වහන්සේ පස්සේ ගියා. දැන් මේ මිනිස්යන්ට උන්වහන්සේ මොනවද පෙන්වන්නේ? උන්වහන්සේගේ තේජස, උන්වහන්සේගේ අනාගත වාක්‍ය තේජස, උන්වහන්සේගේ නීතියේ තේජස ඔවුන්ට එළිදරව් කරනවා. මනුෂ්‍ය කොට්ටාසයක් ඔබ අතරින් උන්වහන්සේ තෝරගන්න උන්වහන්සේට ආදරය කරන ඒ මනුෂ්‍යයන්ට අනාගත වාක්‍යයේ තේජස පෙන්වන්නට යනවා. උන්වහන්සේගේ ජීවනයේ නීතියේ බලය පෙන්වන්න යනවා. අපිට කිව්වොත් ඒ දෙවියන් වහන්සේගේ වචනේ රසය ඔවුන්ට දැනෙන්න යනවා. ආමෙන්. Hallelujah. Praise God. ඔබ දන්නවද මගේ ජීවිතයේ හොඳම සිදුවීම, වටිනාම සිදුවීම, ඒ වටිනාම හොඳම සිදුවීම තමයි ඒ කොග්ගල බීච් හොටල් එකේදී ඒ ෆැමිලි කැම්ප් එකේදී දෙවියන් වහන්සේගේ මේ සත්‍ය වචනය මගේ කන් වලට වැටීම. එදා දවස් මට අමතක වෙන්නේ නැහැ. තාම රසයි. ඒක ඊටත් වඩා රසයි අද දවසේ මේ ගැන ඉගෙන ගන්නකොට. අපි යමු 34 වෙනි පදයට. ඒ 34 වෙනි පදේ කියන ඔහු මේ කාරණා කියද්දීම බලාපටලයක් පැමිණ ඔවුන් මැත්තේ පැතිර තිබුණේ. ඔවුන් වලාකුළට ඇතුල් වූ කල බය වූයේ. දැන් මොනවද සිද්ධ වුනේ? මේ දේවල් දැන් ඔබ දන්නවද ගොඩාක් මේ ලෝකේ 90%ක්ම සභාව 98ක්ම සභාවල් වල දේව බය නැහැ කියලා. Tamanට ඕන එක ඇඳගෙන නිර්වස්ත්‍රව යනවා. කොණ්ඩේ කපලා පච්ච ගහලා රස්තියාදුකාරයෝ වගේ අල්තාරයට කිසිම ස්ටෑන්ඩඩ් එකක් නැහැ. කිසිම පිළිවෙලක් නැහැ. ආචාර ධර්මයක් නැති දේවදාස සෙනගක් බෝ වෙලා ඉන්නවා. පුරුදු වෙලා තිනවා ලෝකේ නමුත් කිසිම දේව බයක් නැති අවස්ථාවක දෙවියන් වහන්සේ මනුෂ්‍ය කට්ටියක් තෝරලා ගන්නවා. උන්වහන්සේගේ තේජස ඔවුන්ට පෙන්වලා මොනවද කරන්නේ? උන්වහන්සේගේ හඬ ඔවුන්ට ඇසෙන්න සලස්වනවා. මොන හඬද? දැන් වලාකුලක් ඔවුන්ම ස්වර්ගීය ස්ථානයකට ඔවුන් ගෙනියනවා. ඉහළ ස්ථානයකට ගෙනියනවා. ලෝකයේ තිබෙන දේවල් ඔවුන්ට කුණුමෙන් සලකන ස්ථානයකට ඔවුන් ගෙනියනවා. ගෙනහිල්ලා උන්වහන්සේගේ හඬ ඍජුවම ඔවුන්ට ඇහෙන්න සලස්වනවා. බලන්න මේ පදේ කියනවා මේ අන්තිම කාලේ සභාව ගැන. සභාව තුල මේ කාලේ උන්වහන්සේ තෝරගන්න දේ ගැනයි මේ පදේ කතා කරන්නේ. ඒ විට ඒ පදේ කියන ඔහු මේ කාරණා කියද්දී බලාපටලයක් පැවන ඔවුන් මෙහි ඔවුන් මැත්තේ පැතිරේ වලාකුළට ඇතුල් වූ කල ඔහු බය වුණෝ. දේව බය ඔවුන්ට ගෙන එනවා දැන්. ඒ දේව බය තුල බෝහස්කම් සිදු වෙනවා. අනනිය සප්පිරා අපි දන්නවා සභාවේ පළමු මරණය වංචා කළා ඕන් මැරලා වැටුණා. දැන් මොකද ඇති උනේ එතන? දේව බය ඇති වුණා. ඒ දේව බය පැමිණුනහම මොනවද සිද්ධ වුනේ? පේතෘස් සහ යෝහාන්ලා ගමන් කරනකොට හේවණැල්ල වැටුණා. මහා විශාල පුදුම හාස්කම් සිදු වුණා. දේව වචනය බලවත්ව ස්ථිරව පැවතුණා ඒ ස්ථානේ. මොකද උන්වහන්සේ කරන්නේ මින් පෙර නොතිබුණා වූ බලවත් වූ ක්‍රියාවක් ඔබ සහ මා මැද්දේ උන්වහන්සේ ක්‍රාන්ති යනවා. දැන් මොනවද බලාකුළට උන් ආවම මොනවද උනේ? දෙවියන් වහන්සේගේ අභිමුඛය උන් ඉන්න උන් තේජස දැක්ක, බලය දැක්ක. දැන් ඔවුන්ට දැන් දේව බය
තේරුම් ගියා. දෙවියන් වහන්සේ මොනතරම් දෙවි කෙනෙක්ද? මේ බයයි කියන්නේ ගියලා හැංගෙන බය නොවේ. උන්වහන්සේට කරන්න බැරි දෙයක් නැහැ. ඔවුන්ගේ ජීවිතේ වෙනසකට මේ ස්ථානයේ පැමුණුණා. නියම දේව බය ඔවුන් තුල කාවැදුනා. දැන් එවිට මේ මාගේ පුත්‍රයා නෝය මාගේ තෝරාගත් තැනැත්තාය ඔහුට ඇහුම්කන් දෙන්නයි වලාකුලෙන් හඬක් යවන. මෙන්න මේ දේව බය තුල උන්වහන්සේගේ පැහැදිලි වූ සත්‍ය වූ නියම හඬ ඔවුන්ට ඇහෙන්න පටන් ගන්නවා. හාලෙලූයා. ගොඩාක් මිනිස්යන්ට අද හඬ ඇහෙන්නේ නැහැ. ඇයි හඬ ඇහෙන්නේ නැත්තේ? දේව බය හදවතේ නැති නිසා. ඔවුන් කරන්නේ තමන්ගේ ශක්තියෙන් තමන්ගේ මහන්සියෙන්. ඊට පස්සේ ඇවිල්ලා කියනවා අයියෝ පාස්ටර් සේවය හරි අමාරුයි පාස්ටර්. අපේ පැත්ත හරි අමාරුයි. මෙයා කියනවා අපේ පැත්ත හරි අමාරුයි. අනිත් කෙනා කියනවා අයියෝ හරි අමාරුයි සේවය. දැන් අවුරුදු 10ක් මම මේ රටේ සිටිනවා. හැබැයි මට නම් කිසිම දවසක අමාරුවක් දැනෙලා නැහැ. ඇයි දන්නවද අමාරුව දැනෙන්නේ නැත්තේ? කරදර තියෙනවා. ප්‍රශ්න තියෙනවා. නමුත් මේ පාර කරගහන්නේ අපි නොවේ. මේ පාර කරගහන්නේ යේසුස් වහන්සේ, ක්‍රිස්තුස් වහන්සේ. ආමෙන්. හාලෙලූයා. ප්‍රශංසා වේවා. උන්වහන්සේගේ අර නියම හඬ ඔවුන්ට ඇසුණා. උන්වහන්සේගේ නියම ගෞරවය ඔව් දැක්කා. නියම තේජස ඔව් දැක්කා. ඔය දේව අභිමුඛය ඔවුන්ට දැනුණා. දැන් ඔවුන් තුල දේව බය තියෙනවා. මෙන්න දෙවියන් වහන්සේගේ හඬ පැහැදිලිවම ඇසෙන කාලය ආරම්භ වෙලා තිබෙනවා. ඔබ අතරින් යම් පුද්ගලයන් උන්වහන්සේ අරගෙන ඔබව කන්දට ගෙනහිල්ලා ඔබේ නිදිමත ගතිය අයින් කරලා ඔබේ ජීවිතේ උන්වහන්සේ දැන් එළිදරව්වක් දෙනවා. ඒ තේජස ගැන, උන්වහන්සේ ගැන, උන්වහන්සේගේ නියම ස්වභාවය ගැන. හාලෙලූයා. තාචුට්ටි වෙලාවක් ඉන්න ඉවසගෙන මට මේක අවසන් කරනකම් දැන් කුමක්ද කරන්න? උන්වහන්සේගේ පැහැදිලි හඬ ඔවුන්ට දෙනවා. ආමෙන්. ඒ කියන්නේ යම් පිරිසක් උන්වහන්සේ තෝරගන්නවා වෙනසක් කරන පිරිස. උන්වහන්සේට ආදරේ පිරිසක් තෝරගන්නවා. දේවදාසයෝ ආශා කරන පිරිසක් තෝරගන්නවා. අර තෝරගෙන ඔවුන්ට දෙවියන් වහන්සේ ගැන එළිදරව්වක් දීලා ඔවුන්ට දේව බය දීලා ඒ මිනිස්යන්ව දෙවියන් වහන්සේ පාවිච්චි කරන්න යනවා. පැහැදිලිවම දෙවියන් වහන්සේගේ හඬට කීකරු වෙන්නා වූ සෙනගක් හැටියට. ආමෙන්. හාලෙලූයා. Praise God. ඒ හඬ පැමිණි කල යේසුස් වහන්සේ තනියම සිටිනවා ඔවුන්ට පෙනුනේ. මොකද්ද? දැන් හඬ විතරක් නොවේ ඔවුන්ට නියම පැහැදිලි දර්ශනය ඔවුන්ට පේනවා. නියම ගැලවුම් කාර්යව ඔවුන්ට පේනවා. නියම යේසුස් වහන්සේ ඔවුන්ට පේනවා. මට මතකයි මම පාස්ටර්ත් එක්ක ලොකු පාස්ටර්ත් එක්ක යනකොට යම් කිසි ස්ථානයකට සමහර මිනිස්සු සභාවට එන්නේ පූසා ලෙඩ වෙලා බල්ල ලෙඩ වෙලා අද අමාරුයි නොයෙකුත් දේවල්. ඉතින් පාස්ටර් හිත හරි දුකයි. මම ඒ පාස්ටර් ඇයි පාස්ටර් මේගොල්ලෝ මෙහෙම කරන්නේ? පාස්ටර් හරි ආදරේ මේ මිනිස්සුන්ට. ඇයි ඒගොල්ලෝ දෙවියන් වහන්සේ ගාවට? මට කිව්වා මෙහෙම මොසස් ඒගොල්ලොන්ට තාම දෙවියන් වහන්සේව හරියට ඒගොල්ලෝ දැකලා නැහැ. යේසුස් වහන්සේව හරියට එළිදරව් වෙලා නැහැ. ඒ දවසේ මම හිතාගත්තා මම යේසුස් වහන්සේව හරියට හොයාගන්නවා. මම යේසුස් වහන්සේව හරියට දකින්න යනවා. ඒතකොට මට පාස්ටර් කිව්ව කාරණා ඕන් යම් කිසි දවසකදී දෙවියන් වහන්සේව හරියට දැක්කම යේසුස් වහන්සේගේ ප්‍රේමය හරියට දැක්කම අපිට මොනවත් කියන්න ඕනේ නැහැ. දේවදාසයෝ මොනවත් කියන්න ඕනේ. ඕම්ම ඇවිල්ලා දේවල් කරනවා. අතු ගන්න දෙන්න ඕනේ කියලා කියන්නේ නැහැ ඒගොල්ලොන්ට. අද ශ්‍රම දානයක් තියෙනවා කියලා කියන්න අවශ්‍ය නැහැ ඒගොල්ලොන්ට. ඒගොල්ලෝ අහලම ඇවිල්ලා කරනවා. ඕගොල්ලෝ දැක්කොත් කුණු ටිකක් ඒක අස් කරනවා ඇවිල්ලා. දේවස්ථානයේ පිරිසුදු තියන. ඇයිදන්නද? ඒගොල්ලෝගේ හදවතේ ඒගොල්ලොන්ට ඉන්නේ එකම කෙනා යේසුස් වහන්සේ. දැන් මේ පේතුරුස්ට, යෝහන්ට, යාකෝබ්ට යේසුස් වහන්සේගේ නියම ස්වභාවය ඔවුන්ට දැනෙනවා. ඔවුන්ට දැනලා තිබෙනවා. දැන් මම කැමති මේ ඊළඟ 36 වෙනි පදයේ කියන ඔවුන් දැකපු දේවල් කිසි දෙයක් කාටවත් කිව්වේ නැහැ. කාටවත් කිව්වේ නැහැ. මේ දර්ශනය ඔවුන්ට, මේ දර්ශනය ඔවුන්ව වෙනස් කරන්න. ඔවුන්ට නියම හඬ ඇසෙන පිරිස තෝරගත්තා. ඔබ බැලුවොත් මම ඔබව ගෙනියන්නම් කෙලින්ම මතේ සුභාරංචියට. මෙතනක් තියෙනවා මේ පොතේත් ඔබට බලන්න පුළුවන්. ලුක් සුභාරංචියේ මීමැස්රෝ රෝගියා අපස්මාර රෝගියා ගැන මෙතන තියෙනවා. right? ඉතින් නමුත් මම කැමති මතේ සුභාරංචියේ 17 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදේ සමූහය ළඟට ආකල මිනිස්සු
මිනිස්සෙ උන්වහන්සේ වෙතට ඇවිත් උන්වහන්සේ ඉදිරියේ දනින් හිඳ ස්වාමීනි මාගේ පුත්‍රයාට කරුණා කළ මැනවමක් නිසාද ඔහු අපස්මාර රෝගීව බොහෝ වේදනාවෙන් ඉමි. නොයෙක් විට ගින්නෙහිද නොයෙක් විට වතුරේද ඇද වැටේ. ඔබ වහන්සේගේ ගෝලයන් ළඟට මම ඔවුන් ගෙනාවෙමි. ඔවුන් සුවපත් කරන්ට ඔවුන්ට නොහැකි වී යයි කීවේ. කවුද මේ ගෝලයෝ? අර තුන් දෙනා නෙවෙයි. අර නියම අනිත් ගෝලයෝ ගාන. අය ඒගොල්ලෝ මිටියාවතේ තාම. ඒගොල්ලෝ මිටියාවත. ඉන්න දිදිමුස් කියන්නේ ට්වින්ස් කියන එක. හරි. දිදිමුස් ඔහුගේ ජීවිතේ කොටස් දෙකක් තිබෙනවා. එක වෙලාවක උන්වහන්සේව විශ්වාසයි, එක වෙලාවකට ඔහු විශ්වාස නැහැ. ගෝලයෝ කිව්වා මේ ඉන්නේ දිදිමුස් කියලා. right? අපි තෝමස් කියන පස්සේ ඉගෙන ගමු. දැන් මොනවද වෙන්නේ? නුපුලන් මේ යයි කීවේ. යේසුස් වහන්සේ උත්තරේ අවවාද ඉල්ලන්නේ හිතුවක්කාර පරම්පරාව මම නුඹලා සමග කොපමණ කාල සිටින්ද? කොපමණ කාල නුඹලාගෙන ඉවසම්ද? මෙහි මා ළඟට ඔව් ගෙනෙන්නයි කීසේක. යේසුස් වහන්සේ උට තරවටු කළසේක. එවිට යක්ෂයා ඔහුගෙන් දුරව ගියේය. ඒ පැය පඩන් ළමයා සුවපත් වේ. අපි බලමු මේ කතාන්දරේ. මෙන්න මිටියාවතක් තිබෙනවා. මිටියාවතේ අපස්මාර රෝගී වූ යක්ෂ ආත්මයක් තිබෙනවා. මොකද්ද ඒ යක්ෂ ආත්මේ ප්‍රධාන දේ? ඔහු ගින්නේ වතුරේ දානවා. දැන් මම මොකද වෙන්නේ? ගින්නෙන් විනාශ වෙනවා, වතුරෙන් විනාශ වෙනවා. මේ විනාශය දැන් මොනවද කරන්නේ? අර දෙවියන් වහන්සේ ගින්නෙන් සහ වතුරෙන් අපිව පවිත්‍ර කරන්න සූදානම් කරලා තියෙනකොට යක්ෂ ආත්මය ගෙනල්ලා මිනිස්යාව රවට්ටනවා. ගින්න ගියොත් පිච්චේ නුඹව, වතුරට ගියොත් නුඹව මැරිලා යයි කියන මෙන්න මේ වියවුල ගෙනල්ලා දාලා තියෙනවා. ඒ නිසා මොනවද වෙන්නේ? දැන් ගෝලය මොනවද කරන්නේ? ගෝලයන්ට යේසුස් වහන්සේ ගැන පැහැදිලි දර්ශනයක් නැහැ. උන්වහන්සේ කවුද කියන එක පැහැදිලි දර්ශනයක් නැහැ. උන්වහන්සේ මොන වගේ කෙනෙක්ද කියන එක පැහැදිලි දර්ශනයක් නැහැ. ඒ නිසා යේසුස් වහන්සේ පාවලා දුන්නේ රෙදි කාසි 20කට 30කට. right? දැන් මේ ගෝලයන් මොනවද කරේ? යකා එලවන්න උත්සාහ කරනවා රෑදවල්. මමත් කරලා තියෙනවා කාලයක් යේසුස් වහන්සේ ගැන හරියාකාරව නොදැන ඉන්න කාලේ. රෑදවල් යාඥා කරනවා යක්ෂ ආත්මයක් එලවන්න. Hallelujah. Praise God. දෙවියන් වහන්සේගේ කරුණාව ඉතාමත් මහත්. දැන් උන්වහන්සේ ළඟට මොනවද වෙන්නේ? මේ එළියේ ඉන්න මිනිස්සෙක් දෙවියන් වහන්සේ ළඟට එනවා. සමහර මිනිස්සු උන්වහන්සේ ළඟට එනවා. ඕ අභිමුඛයේ වැටිරිලා අඬනවා. ඕ ස්වාමීනි මට උදව් කරන්න. අපි ළඟත් ඉන්නවනේ මේ මිනිස්සු. සභාවේ ඇවිල්ලා අඬනවා පසුතැවිලා. Oh, මට දැනෙනවා ඔබලා අතරේ ඉන්න සමහර මිනිස්සුයි වගේ තමයි ඇවිල්ලා පසුතැවෙන වෙනවා. අද හොඳට පසුතැවෙන වෙනවා. පසුතැවෙලා ඕ ස්වාමීනි පාස්ටර් කියන මං ආයෙත් කරන්නේ නැහැ පාස්ටර්. මෙන්න දොරෙන් එළියට බහපු ගමන්ම අදිනවා සිගරට් එක ගන්නවා අරක්කු කරනවා බොරු වංචා වැඩ ආයෙත් ඉරිදට ඇවිල්ලා දනවා. වැටෙනවා ආයෙත් ඕන් මොනවද කරන්නේ? අර සෙල්ලම කරනවා. රැවටිලා සිටින්නේ. අර යක්ෂයාගේ මායාව තුල ඔවුන් සිටිනවා. ඇයි දන්නවද? දැන් මේ පුත්‍රයාට කරුණා කරන්න කියලා කියන පුත්‍රයා කියන අනාගතය ඉදිරිය. දැන් මේ පියා කතා කරන මගේ ඉදිරිය අනාගතය අපස්මාර රෝගීව සිටිනවා. ඔබගේ සමහර අයගේ ජීවිතවල උන්වහන්සේත් එක්ක ඔබ හරි ජීවිතයක් ගත කරන්නේ නැති නිසා ඔබේ අනාගතයට අපස්මාර රෝගය වැළවිලා තියෙන්නේ. ඒ නිසා ඒක සුව වෙන්න අවශ්‍යයි. ඒකේ ඉන්න යකා දුරු වෙන්න ඕනේ. ඒකෙන් ගැලවෙන්න ඔබ ඕනේ. අද දවසේම ඔබ උන්වහන්සේගේ ඉදිරියේ දන ගහනවා නම් මේ පියා වගේ මගේ අනාගතය සුව කරන්න ස්වාමීනි කියලා උන්වහන්සේ තරවටු කරන් යනවා අවිශ්වාසයට. උන්වහන්සේ තර්ජනය කරන් යනවා ඒ අවිශ්වාසයට. එහෙනම් ඒ උන්වහන්සේ තුලගේ උන්වහන්සේට බලවත් වචනේ උන්වහන්සේ ප්‍රකාශ කරන් යනවා. come out එළියට එන්න කියලා. එතකොට ඒ යක්ෂ ආත්මය නුඹේ අනාගතයෙන් එළියට එන්න යනවා. නුඹේ දරුවෝ තුලින් එළියට එන්න යනවා. නුඹේ අතීතය මොනව සිදු වුණා උන්වහන්සේ තුල ඒක බලලන්න ඔබ ලෑස්ති වෙන්න. අද දවසේ උන්වහන්සේ ඔබටත් මටත් කතා කරන පණිවිඩය තමයි කුමක්ද ඔබට අවශ්‍ය? මගෙත් එක්ක කන්ද නගින එකද? එහෙම නැත්නම් මේ අපස්මාර රෝගියා සමග ඒ කන්ද පාමුල රැවටි මේ ලෝකයට වෙලා සිටිනවද? ඔබ දන්නවද? මේ අපස්මාර රෝගී දරුවෝ අපි බැලුවොත් එහෙම ඔහු ගින්න ළඟට යනකොට තාත්තා හිතනවා මම ගින්නට පිච්චේ මැරෙනවා.
හින්ද යන්න එපා කියලා. ඕ වතුර ළඟට යනකොට ඕ වතුරට ගෙන යන්න එපා පිච්චේ මැරෙයි කියලා හිතනවා. නමුත් උන්වහන්සේ තමයි සුද්ධාත්ම පවිත්‍ර ගින්න උන්වහන්සේට ඉඩ දෙන්න ඔබ සත්‍ය වූ ගින්න ඔබ තුල පරිපූර්ණ වෙන පිණිස උන්වහන්සේගේ රුධිරය තමයි සුද්ධ වූ නියම ඒ ජලය අපිව පවිත්‍ර කරන්න පුළුවන්. උන්වහන්සේට ඉඩ දෙන්න ඔබව සම්පූර්ණයෙන්ම ගිල්වලා යේසුස් වහන්සේගේ නාමයෙන් බප්තිස්ම කරන්ට. දරුවනේ අද දවසේ ඔබ තාම බෞතිස්ම වෙලා නැත්තම්, තාම සුද්ධාත්මය ලැබලා නැත්තම්, ඔබ දෙවියන් වහන්සේට සේවය කරන කෙනෙක් හැටියට ඔබ සුද්ධාත්මය කතා නොකර අන්‍ය භාෂාව කතා නොකර තිබෙනවා නම් තාම ඔබ මේ ලෝකේ ඒ අපස්මාර රෝගයෙන් සිටින්නේ. තාම ඔබ ඒ ලෝකයේ දේවල් වලට ගොළු වෙලා සිටින්නේ. තාම මේ ලෝකයේ දේවල් නිසා ලෝකයේ සිදුවෙන ඒ විගඩම් නිසා ඔබේ ජීවිතේ හිර වෙලා තිබෙන්නේ. දැන් තමයි කාලය ඉදිරියට එන්න. අපි සෑම කෙනෙක්ම නැගිට සිටමු. උන්වහන්සේට ඔබ දැත් ඔසවලා මේ වෙලාවේ උන්වහන්සේට කතා කරන්න. උන්වහන්සේට කියන්න ස්වාමිනේ එන්න ඔබ වහන්සේගේ ආලේපය මා තුළට. ස්වාමිනේ මගේ අන්බිලීව එකට වහන්සේ ස්වාමීන් වහන්සේ ඉවත් කරන්න. උන්වහන්සේගේ දන ළඟ වැටෙන්න. උන්වහන්සේට කතා කරන්න මේ වෙලාවේදී. ඉන්දොරුමු හොයොංගෝ සිරාන්දේ රෙකොසාතිලා බොරොතිලා බරිකොන්ඩෝල. ඉරොන්දොරෝ ශිකාරියා තොලෝ බොෂියන්දාරාබා. Yes, Lord God, rain down your spirit upon us, Lord God. Touch us, Lord God, and change our life, Lord God Jesus. Oh, rimborosi kondelere hotarana kayondolobo. Oh, ribo santalaba shindololobo. Lord, my Jesus, oh, bohansi apiwa. Swamini ating allaganna swamini. Me kanda naginna swamini apne upakara karanna. Oh, bohansi ke අභිමුඛයට එන්න අපිට උපකාර කරන්න. ඒ දර්ශනය දකින්න අපිට උපකාර කරන්න. ඒ නිර්දරව ලබා ගන්න අපිට උපකාර කරන්න. නිදිමත කමේ ආත්මයට තරවටු කරනවා අපේ ජීවිතවලින් පහ යන ලෙසට. ඔරිබෝ ෂින්ඩෝලෝ රෝහෝ ෂාටාලාබා. ඉන්ඩෝ රෝකෝ ෂාටාලාබා රොන්ඩෝලෝබෝ. ස්වාමීන් වහන්සේ ඔබගේ දරුවන්ව බාර කරන මේ වෙලාවේ ඔබ වහන්සේගේ දරුවන්ව ස්පර්ශ කරන්න. ඔබගේ දරුවන්ට අත ගසන්න ස්වාමීනේ. ඔබ වෙනස් කරන්න ස්වාමීනේ. ඔබ වහන්සේ දැනටම තෝරගත්ත දාස දාසින්ව බාර කරන ස්වාමීනේ. ඉන්දෝ රොබෝ ශාන්තරබ රොකෝ ශින්දරබ. ස්වාමීනේ ඔබ වහන්සේගේ අභිමුඛයට පැමිණ හැමදාම අපස්මාර රෝගේ ජීවත් වෙන අවිශ්වාස සෙනග මේ වෙලාව බාර කරනවා. ස්වාමීනේ තරවටු කරන්නේ රෝගයට ජීසස් නේම් හලබෝ ශාන්තරබ. ඒ රොබෝ ශින්දලෙරේ අකොන්ඩොලොබෝ. ස්වාමීනේ සුව කරන්න ස්වාමීනේ. තරවටු කරන අන්ධකාර ආත්මයට ජීරොබෝ ශින්දලබ. යේසුස් වහන්සේගේ නාමයෙන් වහන්සේ දුන්න බලය කර්ණ කොටගෙන මේ වෙලාවේ අනාගතයේ අපස්මාර රෝගයට බාර කරව ජනතාව බාර කරනවා. ඕ රිබෝ ශන්දලමරබ ශන්දලව. යේසුස් වහන්සේගේ නාමයෙන් ඒ රෝගයට මම අනකරන මේ ශරීරයෙන් පිට වෙන ලෙසට ඒ මනුෂ්‍යයන්ගේ ජීවිත ස්වාමීන් අවිශ්වාසයේ සිටිනවද? ස්වාමීන් මේ වෙලාවේ ඔවුන්ගේ අවිශ්වාසයට තරවටු කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. ඒ වෙනුවට ස්වාමීන් ඔබ වහන්සේ කෙරෙහි ස්වාමීන් ශුද්ධ වූ ප්‍රේමයෙන් අසීමිත අදහිල්ල අසීමිත වූ ඔබ වහන්සේගේ සමාදානය මේ දරුවන්ට නිදහස් කරනවා මේ වෙලාව තුළ. ඕ රොබෝ ශින්දලබ රන්දෝලෝ රොකෝ ෂටලබ ශන්දලබ. ස්තුති ස්වාමීනි ඔබ වහන්සේ දැන් ස්වාමීනි මේ සෑම ස්ථානයකම තැබුවා වූ ඒ දේව දූතයන් නිසා ස්වාමීන් වහන්සේ ඕ යේසුස් වහන්සේගේ නාමයෙන් මේ දරුවන්ව ස්පර්ශ කරන පිණිස ඔවුන්ට ස්වාමීනි මම අතගස්සනවා ස්වාමීනි. මම මේ දේව දූතයන්ව නිදහස් කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. හාලෙලූයා. ඔබ උන්වහන්සේට ප්‍රශංසා කරන්න. ඔබ උන්වහන්සේට නමස්කාර කරන්න. මේක තමයි ඔබේ අවස්ථාව. මේක තමයි ඔබ දකින්න යන වෙලාව. ඔබ කන්ද මුදුනේ සිටියනම් ඔබ වෙනස් පුද්ගලයෙක් වෙන්න යනවා. නමුත් ඔබ කන්ද පහළ සිටියනම් අද දවසේ මේ වෙනකොට ඔන්න යේසුස් වහන්සේගේ අභිමුඛය කන්දේ ඉහළ සිට පහළට ඇවිල්ලා තිබෙනවා. ඔබ උන්වහන්සේ ළඟට යන්න උන්වහන්සේගේ පාමුල වැටිලා උන්වහන්සේගේ මට සමා වෙන්න ස්වාමිනේ කියලා උන්වහන්සේට කියන්න. ඒ විට ඔබේ අනාගතයේ නැමැති දරුවාගේ ඒ අපස්මාර රෝගයට උන්වහන්සේ කතා කරන්න යනවා. උන්වහන්සේ තරවටු කරන්න යනවා. උන්වහන්සේ යක්ෂ ආත්මය ඉවත් වෙන්න අන කරනවා. දෙවියන් වහන්සේගේ වචනය කොයිම දෙමුවත් කඩුවකටත් වඩා බලවත්. ඒ ආත්මය හා ප්‍රාණය හා ඇට මිදුළු සංදි වෙන තරම් ඒ බලවත් වූ දෙයක්. ආමේන්. උන්වහන්සේගේ රේමා වචනය ඉතාමත් පුදුමයි. Hallelujah. Praise God. Praise God, praise God, praise God.
Halabonto robo shakandolo roria da shandalaba. Robo shita labontolo. Obe haskamo bada dausi labagante. Obe herilayante pada dausi. Unwansige pamule kriyakrande. Hallelujah. Jesus. Obe wansige atme swamini darwang sparsh karan. Bo aya bohanse venas karante ananisa stuti. Pudumade bohanse karante aramba kalanisa stuti. Obe wansige piyapat swamini me darwante yelinti benanisa stuti devyan manse. Hallelujah swamini. Obe wansige vachine ඔබ වහන්සේගේ දරාව නිසා ස්වාමිනේ අපි දුර්වල මනුෂ්‍ය වුණත් ඔබ වහන්සේගේ දාස දාසයන්ව ස්වාමිනේ ඒ වටිනා වූ මේ අනර්ග වචනේ අරගෙන අපේ හදවත් වල දීපු නිසා ස්තුතියි ඔබ වහන්සේගේ ඒකත්වයේ පණිවිඩය නිසා ස්තුතියි මුළු ලෝකෙට හදලා කියන්නා වූ ස්වාමිනේ මුළු ලෝකෙ රැව් දෙන්නා වූ ස්වාමිනේ අනර්ග වූ ස්වාමිනේ සත්‍ය නිසා ස්තුතිවන්ත වෙනවා ස්වාමීන් වහන්සේ Hallelujah Jesus Hallelujah ඔබ ප්‍රශංසා කරන ඔබ ඉදිරියට යාඥා කරන්න මම මේ ස්ථානයේ නතර වෙනවා ඔබ සැමටම යේසු පිටයි